ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්නතුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ 45 වසක් මුළුල්ලේහි දේශනා කරන්නට යෙදුන ඒ උතුම් සද්ධර්ම සාගරයෙන් සල්පයක් නමුත් හැම කෙනෙක්ම මේ මොහොතේදී ශ්‍රවණය කරගන්නට යෙදෙන්නේ බුද්ධෝත්පාද කාලයක් ලේසියෙන් අපට ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ නමකගේ මේ ලෝකයේහි පහළ වීම ඊටාම දුර්ලභ කාරණාවක්. ඒකට හේතුව තමයි ලාමක වීරයකින් ලාමක ශ්‍රද්ධාවකින් කවදාවත් උත්තරීතර දෙයක් සම්මා සම්බුද්ධත්වයේ වැනි යමක් ලබන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකයේහි එකම ප්‍රාර්ථනාවක් ඇතිව එබඳු ශ්‍රේෂ්ඨ වූ ගමන් මගක ගමන් කරන්නට උත්තරීතර මිනිසෙකුට හැරුණකොට වෙනත් කෙනෙකුට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ නිසාමයි ලෝකේ ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම ඊටාම දුර්ලභ කාරණාවක් බවට පත්වන්නේ. සඳහන් වෙන්නේ කෙනෙක් යම් කිසි විදිහකින් උදැල්ලක් පැසක් අරගෙන මේ පොළොව කොටන්නට පටන් ගත්තොත් මම මේ මහ පොළොව පෙරලලා ඉවර කරනවා කියලා එයා කවදා හරි දවසක මේ පොළොව කොටලා ඉවර කරයි. කෙනෙක් සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා පාරමිතා පුරන්නට පටන් ගත්තොත් ඒක ලේසියෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි කියලා. එහි අසීරු භාවයේ පිළිබඳව දක්වන්නට ගෙනහැර දක්වපු උපමාවක්. අද දවසේදී අපි කාටත් ලැබිලා තියෙන්නේ ඒ උතුම් බුද්ධෝත්පාද කාලයක් බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වුණ කාලවකවානුවක්. ඒ කාලය තුල අපට වටිනා මනුස්ස ජීවිතයකුත් ලැබිලා තියෙනවා. කන කැස් බෑව වියසිදුරින් අහස බලනවා වගේ කියලායි මනුස්ස ජීවිතය පිළිබඳව කතා කරනකොට දක්වලා තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් කන කැස් බෑවෙක් වියසිදුරකින් අහස බලනවා කියන එක අසම්භව්‍ය සිද්ධියක් වගේ. ඒ වගේ තමයි මනුෂ්‍ය ජීවිතයක් ලබා ගැනීම කියන දේත් ලේසියෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අද මනුෂ්‍යෝ හැටියට ඉපදුණු අපිට මනුෂ්‍යෙක් හැටියට උපදින්නට අවශ්‍ය කුසල් කිරීම ඊතරම් අසීරු කාරණාවක් නොවුනත් යම් විදිහකින් ත්‍රිසංගත ආදී ආත්ම භාවයකටපත් වුනොත් එබඳු කෙනෙකුට මනුෂ්‍යාත්ම භාවයක් ලබනවා කියන එක ලේසියෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හේතුව තමයි මිනිස්සෙක් දෙවියෙක් උපදිනවා නම් උපදින්නේ කුසලයක් නිසා, කුසල ධර්මයක විපාකයක් නිසා. සමහර විට ත්‍රිසංගත සතෙක් තමන්ගේ මුළු ජීවිත කාල පරිච්ඡේදයේ පුරාවටම එකම කුසල් සිතක්වත් උපදවන්නේ නැහැ. ඉතින් එහෙම තියෙනකොට ඒ අයට පුරුදු කරපු කර්ම තමයි බොහෝ දෙනෙකුට ප්‍රතිසන්දිය පිණිස හේතු වෙන්නේ. එහෙම තියෙනකොට කුසලයක් නැතිකොට ඒ අයට නැවත අරමුණු කරන්නට අකුසල් විතරයි ඉතුරු වෙන්නේ. ආපහු දුගතියට යනවා. සාමාන්‍යයෙන් අපාගත වුණාම කෙනෙක් ස්වභාවය තමයි එකපාර ඇවිල්ලා මනුස්ස ජීවිතයක ප්‍රතිසන්දි ගන්නෙ නැහැ. අවශේෂ කර්ම විපාක විදිහට ත්‍රිසංගත ආදී ආත්ම භාවයන් වල ඉපදිලා තමයි ක්‍රමානුකූල වෙන්නේ. ඉතින් ත්‍රිසංගත ආත්ම භාවයක ආය අකුසල් සිද්ධ කරගෙන ආය අපාය යනවා. ඔහොම ගිහිල්ලා කවදා හරි මනුස්ස ආත්ම භාවයක් ලබා ගත්තත් ඒක එකපාරම මේ හොඳ තැනක හොඳ විදිහට සියලු දේවල් ඇතිව ලේසියෙන් උපදින්නෙත් නැහැ. ඒත් උපදින්නේ ප්‍රත්‍යන්ත ජනපදයක ජීවත් වෙන්න අපහසු නොඑක් අකුසල ධර්මයන්ගෙන් පූර්ණ වටපිටාවක් සහිත තැන්වල තමයි උපදින්නේ. එහෙම ඉපදුනත් ඒත් කරගන්නේ අකුසල ධර්ම. ආයෙත් අර විදිහට ගිහිල්ලා ආයෙ මිනිස්සෙක් වෙනවා කියන එක ලේසියෙන් කරන්න බැරි දෙයක්. ඉතින් ඔහොම ගිහිල්ලා කවදා හරි දවසක ආය බුද්ධෝත්පාද කාලයක් ලෝකේ තියෙනකොට මනුස්ස ජීවිතයක් ලබනවා කියන එක පුණ්‍ය ධර්ම સિદ્ધ කරගන්නට අවශ්‍ය වටපිටාවක උපදිනවා කියන එක ලේසි කරුණක් නෙමෙයි. අපට අද හැම දෙයක්ම ඒ දුර්ලභ කරුණු සම්පූර්ණ වෙලා තියෙන අවස්ථාවක්. මේ අවස්ථාව තුළ අපි අපේ ජීවිතයේ දිහා අපි හැරිලා බලන්නට අවශ්‍යයි. සත්‍රුවන් මාලිගාවකට ගිහිල්ලා කෙනෙක් කිව්වොත් අපිට මොනවා හරි දෙයක් අරගෙන යන්නට කියලා. අපි අරගෙන යන්නේ ඒක ඇතුළතින් තියෙන වටිනාම දෙයක්. නොවටිනා දෙයක් අපි අරගෙන යන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අපිට මේ ලැබුණු අවස්ථාව තුළ අපි උත්සාහවත් වන්නට ඕනේ වටිනාම ඵලය වටිනාම දේ නෙලා ගැනීම සඳහා. දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා එක දෙවියෙක්
ගාතාවක් කියනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්කමානෝ පුඤ්ඤානි කෛරාථ සුඛාවහානි කියලා. අච්චෙන්ති කාලා මේ කාලය ක්‍රමක්‍රමයෙන් ඉක්මිලා යනවා. තරයන්ති රත්තියෝ රාත්‍රීන් ගෙවිලා යනවා. වයෝ ගුණානුපුබ්බං ජහන්ති මිනිස්සුන්ගේ වයස ක්‍රමක්‍රමයෙන්ම උන් අතහැරලා යනවා. ගත වෙන හැම මොහොතක් පාසාම අපි මරණය කියන ධර්මයේ කරා ලං වෙන්නේ. රැයක් ගෙවිලා යනවා කියලා කියන්නේ අපි ජීවත් වෙන්න තියෙන දවසක් අඩු වෙනවා කියන එක. දවසේ අවසානයේ තමයි රාත්‍රියකින් සනිටුහන් කරන්නේ. ඉතින් තරයන්ති රත්තියෝ කිව්ව රාත්‍රීන් ක්‍රමක්‍රමයෙන් ගෙවිලා ඉවර වෙලා යනවා. ඒ කියන්නේ ලෝකේ ඉන්න තියෙන දවස් ගෙවිලා යනවා. මෙන්න මේක දකින නුවණැති කෙනා පුඤ්ඤානි කෛරාථ සුඛාවහානි ජීවිතේට සැප ගෙනවිද්දෙන පින්කම් කරනවා කියලා මේ දෙවියා බුදුරජාණන් වහන්සේට කියනවා. බුදුරජාණන් වහන්සේ මේ දෙවියාගේ ප්‍රකාශය ඒ විදිහටම අනුමත කරන්නේ නැහැ. ප්‍රකාශය අනුමත කරන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ මේ ගාථාව වෙනස් කරලා දේශනා කරනවා. අච්චෙන්ති කාලා තරයන්ති රත්තියෝ වයෝ ගුණානුපුබ්බං ජහන්ති ඒතං භයං මරණේ පෙක්ඛමානෝ ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ. කාලය ගෙවිලා යනවා. අච්චෙන්ති කාලය කැත්ත. තරයන්ති රත්තියෝ රැයක් ගෙවිලා යනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න තියෙන දවසින් දවස අඩු වෙලා යනවා. එතකොට මිනිස්සු මරණය කරා ලං වෙනවා කියලා දකිනකොට ඒ අය උත්සාහවත් වන්නට ඕනේ දෙවියා කිව්වේ සැප එළවන පින්කම් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකාමිසං පජහේ සම්තිපෙක්කෝ. ලෝකාමිෂය දුරු කරන්නට එයා උත්සාහවත් වෙනවා කියලා. නුවණැති පුද්ගලයා උත්සාහවත් වෙන්නේ ලෝකාමිෂය දුරු කරන්නට කියලා. ඒ තමයි බුද්ධෝත්පාද කාලයක අපිට ලැබිය හැකි අග්‍රතම ඵලය. බුද්ධෝත්පාද කාලයක අපිට ලබන්නට පුළුවන් වටිනාම දෙයක. එකෙන් කියන්නේ පින්කම් කරන්නට එපා කියන එක නෙමෙයි. දැන් අපි කාන්තාරයක යන්න වෙනවා කියලා දැනගෙන ඉන්නකොට සාමාන්‍යයෙන් අපි කාන්තාරයකට යන්නේ අත් දෙක වනවන යන්නේ නැහැනේ. අපි ඒකට යන්න වුණොත් අපි අවශ්‍ය මග වියදම් සකස් කරගන්නවා. ඒකට මුහුණ දෙන්නට අවශ්‍ය අපිට ඇති වෙන්නට පුළුවන් අර්බුදවලට ආහාර වතුර මේ වගේ දේවල් වලට අපිට මුහුණ දෙන්නට අවශ්‍ය පහසුකම් අපි සපයා ගන්නවා. අනිවාර්යෙන් අපිට යන්න වෙන ගමනක් නම් අපි ඒක සකස් කරගෙන තමයි මේ ගමන යන්නේ. එතකොට ඒ වගේ තමයි අපිට මේ ජීවිතය අතහැරලා දාන්න වෙනවා. මරණය කියන ධර්මයේ කාටත් උරුම ධර්මයක්. ඒ මරණ ධර්මයේ කරා ගමන් කරන්නට වෙන බව දන්න අය මොකද කරන්නේ? අර මග වියදම් සකස් කරගන්නවා. ඊළඟට ආපහු ඉපදුනොත් එතන සැපසහගත උත්පත්තියක් ලබන්නට කුසල් කරගන්න පුළුවන් වටපිටාවක උපදින්නට අවශ්‍ය මග වියදම් සකස් කරගන්නවා. ඒ නිසා පින්කම් කළ යුතුයි. හැබැයි ඒක නෙමෙයි නිෂ්ඨාව. ඒක නෙමෙයි කෙලවර. යම් කිසි විදිහකින් යම් ක්‍රමයක් තියෙනවා නම් අර අධධාන කාන්තාර ගමන නතර කරලා අපිට අභයස්ථානයකට යන්නට ඒක තමයි කළ යුතු දේ. මොකද කාන්තාර ගමන කියන එක කොහොමත් බය සහිතයි. අපි කොච්චර ලෑස්ති වෙලා ගියත් අපි හිතන්නේ නැති උවදුරු එතනට එන්න පුළුවන්කම තියෙනවා. වැලිකුණාට වෙන්නට පුළුවන්, අනිත් සොරසතුරන්ගෙන් සතුන්ගෙන් හානියට පත්වන්නට පුළුවන්. නොඑක් දේවල් එන්නට පුළුවන් අධධාන කාන්තාරයක. අධධාන කාන්තාරයේ වගේ අපි කවුරුත් පරක් තෙරක් නොපෙනෙන සසර ගමනක යන අය. මේකෙදී අපි හිතන්නේ නැති විදිහට අපි කොච්චර පින්කම් කළත් අපි හිතන්නේ නැති උවදුරු අපි කරා එන්න පුළුවන්කම තියෙනවා. අපිට වගකීම් සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මරණාසන්න මොහොතේදී මොකද්ද ඉදිරිපත් වෙන අවසාන සිත චුතිසිත විදිහට අපිට මොකද්ද ඉදිරිපත් වෙන්නේ කියලා කාටවත් වගකීම් සහතිකයක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එතකොට ඒ අනුව අපේ බහෝත්පත්තිය තීරණය වෙනවා මොන තැනකටද අපි ප්‍රතිසන්දි වශයෙන් යන්නේ කියන එක. ඒ නිසා අපි නොහිතන දේවල් ගොඩක් සිද්ධ වන්නට පුළුවන්කම තියෙනවා. අර අධධාන කාන්තාරයක යනවා වගේ මේ අනන්ත අප්‍රමාණ සසර ගමනක යනකොට. ඒ වගේම තමයි අද අපි ලබාගත් මනුස්ස ජීවිතය කියන එකත් පිනක විපාකයක්. අපි කරපු කුසලයක විපාකයක්. කුසලයක විපාකයක් විදිහට ලබාගත් මනුස්ස ජීවිතය තුළ අපේ ජීවිතේට දුක ගලාගෙන එන්නේ නැද්ද? අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා. ලෙඩවීම, මරණය, මහලු බව, අකමැති අය හා එක්වීම, කැමැති අයගෙන් වෙන්වීම, පතන දේ අපි හිතන දේවල් ඒ විදිහට සිද්ධ නොවීම, මේ ආදී නොයෙක් දුක්ඛයන්ට අපිට ජීවත් වෙනකොට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා.
කුසල විපාකයක් විදිහට ලබාගත් ආත්ම භාවය තුලත් මේ විදිහට අපිට දුක උරුම නම් එහෙනම් ඒ කුසලයේහි විපාක ඒකාන්තයෙන් සැප ඇති තැනක් බවට පත්වන්නේ නැහැ. අන්න ඒ නිසා තමයි අපි එතන නතර නොවි ඊට වඩා පරතරක් සෙවිය යුතු වන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකාමිසං පජහේ සම්තිපෙක්ඛෝ කියලා දේශනා කළේ මේ ලෝකාමිසය දුරු කරන්නට උත්සාහවත් වෙනවා කියලා දේශනා කළේ ඒ නිසා. කොහොමද අපි ලෝකාමිසය දුරු කරන්නට උත්සාහවත් වන්නේ? මොකද්ද මේ ලෝකාමිස ධර්මයන් කියලා කියන්නේ? අපි දන්නවා ආමිස කියන්නේ මොනවද කියන එක. ආමිස කියලා කියනකොට අපි දන්නවා ආමිස පූජා. බොහොම පාවිච්චි වෙන අපිට නිතර අහන්න ලැබෙන වචනයක් තමයි ආමිස පූජා කියලා කියන්නේ. ආමිසය කියලා කියන්නේ අපි ජීවත් වන්නට අවශ්‍ය ප්‍රත්‍යපහසුකම්. එහෙම නැතිනම් අපි සැපවත් ලෙස ගත කරන්නට අපි ඇති කරගන්න දේවල් වලට කියනවා සමස්තයක් විදිහට පොදුවේ ගත්තාම ආමිසය කියලා. එතකොට ඒ ආමිසය කියන එකේදී ලෝකාමිසය කියලා කියන්නේ ලෝකයා සතුටු වෙන තැන. ලෝකයා සතුටු වෙන තැන. ඒ කියන්නේ සාමාන්‍ය මනසක් තියෙන කෙනෙක්, පුහුදුන් මනසක් තියෙන කෙනෙක් යම් තැනක සතුටටපත් වෙනවා නම් ඒ සතුටටපත් වෙන තැනට කියනවා ලෝකාමිසය කියලා. ඒ සතුට ඔහු උරුම කරගන්නට හොයන දේවල් වලට කියනවා ලෝකාමිසය කියලා. ඒ සතුටු වෙන්නේ මොන දේවල් තුලද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් තුල තමයි ලෝකයා සතුටටපත් වන්නේ. ඒ නිසා ඒ දේවල් වලට කියනවා ලෝකාමිස ධර්ම කියලා. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයන් පිළිබඳව අපේ හිතේ කැමැත්තක් ඇති වෙනකොට ඒක තමයි ලෝකයාගේ ආමිසය, ලෝකයා සතුටටපත් වන තැන හැටියට පෙන්වන්නේ. ලෝකාමිසම් පජහේ සම්තිපෙක්ඛෝ. මෙන්න මේ ලෝකාමිස ධර්මයේ තමයි අපි දුරු කළ යුතු වෙන්නේ. මේ ලෝකාමිස ධර්මය අපි දුරු කළ යුතුයි, ප්‍රහාණය කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපේ මරණය පිළිබඳව දකින තමන්ගේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් අවසන් වෙලා යනවා කියලා දකින කෙනා හැම වෙලාවකදීම උත්සාහවත් වෙනවා මේ ලෝකාමිසය තමන්ගේ ජීවිතෙන් ඈත් කරලා දාන්නේ කොහොමද කියන එක දකින්නට. ලෝකාමිසය කියලා කියනකොට අපිට පුළුවන් කමක් නැහැ භෞතිකව තිබෙන රූපය අයින් කරන්නට, ශබ්දය අයින් කරන්නට, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ඉවත් කොට දමන්නට අපිට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි ඒ දේ ඉවත් කොට දමන්නට පුළුවන් කමක් නැති වුණත් අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දේවල් ඉවත් කරන ක්‍රමයක් පිළිබඳව. අන්න ඒ ක්‍රමවේදය තමයි අපි තේරුම් ගන්නට අවශ්‍ය. ඒ ක්‍රමවේදය තමයි අපි හොඳින් නුවණින් දකින්නට අවශ්‍ය වන්නේ. ඒක සාමාන්‍යයෙන් ලෝකයා හිතන චින්තන විශේෂයට අදාළ දෙයක් නෙමෙයි. ඒක ඉක්මවා සිටින දෙයක් තමයි ඒ ලෝකාමිසය දුරු කරන දර්ශනයේ බවට පත්වන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චක්කුම් භික්ඛවේ පහතබ්බං. මහණෙනි ඇස ප්‍රහාණය කළ යුතුයි. රූපා භික්ඛවේ පහතබ්බා. රූප ප්‍රහාණය කළ යුතුයි. එතකොට මේ විදිහට කන, නාසය, දිව, රස, ඒ වගේම කය ස්පර්ශ ආදී මේ සියල්ලම ප්‍රහාණය කළ යුතු ධර්මයන් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් අපි ටිකක් හිතලා බලන්නට ඕනේ මේ මොකද්ද මෙතනදී මේ පැහැදිලි කරන්නේ. ඇයි මේ ප්‍රහාණය කරන්නට කියලා කියන්නේ මොන ප්‍රහාණයද කියලා. අපි දන්නවා දැන් ඇහැ ප්‍රහාණය කරන්නට කියලා කිව්වා කියලා මේ කියන්නේ මේ තියෙන ඇහැ අයින් කරන්න කියලා නෙමෙයි. එහෙම ලබන නිවනක් ගැන නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූප අයින් කරන්නට කියලා කියන්නේ අපිට මේ පෙනෙන භෞතික රූප ඉවත් කරන්නට කියන එක පිළිබඳව නෙමෙයි. එහෙනම් කුමන අර්ථයක් ඇඟවීම පිණිසද බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්න කියන එක පිළිබඳව අපිට හොඳ අවබෝධයක් තියෙන්නට ඕනේ. ඇහැ ප්‍රහාණය කරන්නට කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, රූප ප්‍රහාණය කරන්නට කියලා දේශනා කළේ අපිට මේ භෞතික ධර්මයන් පිළිබඳව අද යම්කිසි නිමිති අනුනිමිති වශයෙන් ඇති කරගත්ත තත්වයන් තියෙනවා නම් අන්න ඒ සියලු තත්වයන් අපි දුරු කළ යුතු, ප්‍රහාණය කළ යුතු ධර්ම. නැතිනම් ප්‍රහාණය කළ යුතු දේ. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය කියලා 아무තු දෙයක් නෙමෙයි. ලෝකේහි පවත්නා යථාභූත ස්වභාවය. ලෝකේ යම් ධර්මයක් යථාර්ථයක් විදිහට පවතිනවා නම් ඒ යථාර්ථයක් විදිහට පවත්නා දේ තමයි බුදුරජාණන් වහන්සේ ධර්මය කියලා අපිට දේශනා කළේ.
එතකොට අපිට අවබෝධ කරගන්නට තියෙන්නේ ඒ ලෝකේ පවත්නා යථාර්ථය මිසක වෙනත් දෙයක් නෙමෙයි. ඒ යථාර්ථය අවබෝධ කරගන්නකොට ඒ යථාර්ථය අපිට පෙන්නුවේ අපි ලෝකය යම් දේවල් ටිකක් තුළින් ලෝකයේයි යන යමක් ඇසුරු කරනවා නම් අනේ ඇසුරු කරනු ලබන ටික තමයි අපට යථාර්ථය අවබෝධ කරගන්නට තියෙන තැන් ටික හැටියට දේශනා කළේ. ඒ කියන්නේ අපි ඒක ටිකක් අපේ ජීවිතයට සමීප කරගෙන අපි විමසලා බැලුවොත් අපි තේරුම් ගන්නට තියෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ ආයතන ධර්ම ටික පිළිබඳව. ලෝක යථාර්ථය පිළිබඳව තේරුම් ගන්නට යනකොට අපි සිද්ධ කළ යුතු වෙන්නේ අර භෞතිකය විච්ඡේදනය කරලා බලන දේ නෙමෙයි. අපි ආයතන හරහා ගන්න අරමුණු පිළිබඳව විශ්ලේෂණය කරගනු ලබන සිදුවීම පිළිබඳව තමයි අපි මෙනෙහි කළ යුතු දේ බවට පත්වන්නේ. එතකොට මේ විදිහට මෙනෙහි කරනකොට තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ ලෝකේ පවත්නා යථාර්ථය මොකද්ද? ලෝකේ පවත්නා අවිද්‍යාව මොකද්ද කියලා. විද්‍යාව සහ අවිද්‍යාව කුමක්ද කියන එක වෙන් කරගන්නට පුළුවන්කම තියෙන්නේ එන්න ඒ විදිහට. විද්‍යාව කියලා කියන්නේ ලෝකේ පවත්නා ස්වභාවය පිළිබඳව දක්නා නුවණ. අවිද්‍යාව කියලා කියන්නේ යථාර්ථය පිළිබඳව නොදක්නා ස්වභාවය. අවිද්‍යාවේහි ලක්ෂණය තමයි ඇත්ත වහනවා බොරුවක් පෙන්නනවා. අවිද්‍යාවෙන් ප්‍රධාන වැඩ දෙකක් කරනවා. ඒ තමයි එකක් ඇත්ත වසා දමනවා, අනිත් එකෙන් බොරුවක් නිර්මාණය කරලා පෙන්නනවා. එතකොට මොකද්ද මේ ඇත්ත වහනවා කියලා කියන්නේ? ලෝකේ යම් දෙයක් යථාර්ථයක් නම් ඒ යථාර්ථය වසා දැමීම. දැන් අපි උදාහරණයක් හැටියට අපි මානසිකාරය කරලා බැලුවොත් අපේ ජීවිතයේ පැත්ත ගැන ඇහැට රූපයක් ගැටෙනකොට අපි ඇහැට රූපයක් ගැටෙන තැනක පවත්නා ධර්මතාවයේ පිළිබඳව නෙමෙයි අපේ දැනගැනීම තියෙන්නේ. දැනගැනීම තියෙන්නේ ප්‍රඥප්ති ආදී ධර්ම විශයක් පිළිබඳව. ඒ කියන්නේ දැන් අපිට මේ රූපේ දකිනකොට ඇහැට පේනවා වර්ණ සටහනක් පේනවා. බුදුරජාණන් වහන්සේකට පාවිච්චි කරන වන්න නිභා කියලා වචනයක්, වර්ණ සටහනක් කියලා. නැතිනම් චිත්‍රයක් කියලා පාවිච්චි කරනවා. එතකොට මේ ඇහැට පතිත වෙන්නේ වර්ණ රූපයක්. අපි සාමාන්‍ය විදිහට ගත්තොත් මේ පරාවර්තිත ආලෝකයක් වර්ණ සටහනක් තමයි ඇහැට පේන්නේ. මේ වර්ණ සටහන ඇතුලේ කොයි වෙලාවකවත් ආවේ නැහැ වටාපත කියලා යමක් ආවේ නැහැ. එතකොට ඇහැට කවදාවත් වටාපත වූ යමක් පෙනිලා නැහැ. හැබැයි වටාපත වූ යමක් ඇහැට නොපෙනෙන තැනක අපිට පුළුවන්කම ලැබිලා තියෙන වටාපත කියලා දෙයක් ඇසුරු කරන්න. එතකොට එතන තමයි අර අවිද්‍යාවේ තියෙන ප්‍රධාන වැඩ දෙකක් කරනවා කියලා කිව්වේ. ඒ තමයි යථාර්ථය වහනවා. කොහොමද යථාර්ථය වහලා තියෙන්නේ? රූපයක් ඇහැට ගැටුණා කියන එක පෙන්නලා නැහැ. වටාපත වූ යමක් තියනවා කියන එක පෙන්නලා තියෙනවා. එතකොට මෙහෙම ලෝකෙට දකින්නකම නිසා තමයි ලෝකයට සතුටු විය යුතු තැන් සහ දුක් විය යුතු තැන් ලෝකයේ තුල හම්බෙන්නේ. සතුටු විය යුතු තැන් සහ දුක් විය යුතු තැන් ලෝකේ හම්බෙන්නේ. ඒ කියන්නේ වටිනකම් සහිත සහ නොවටිනාකම් සහිත දේවල් ලෝකයේ තුල ලැබෙන්නේ අපිට ඒ නිසා. අවිද්‍යාවෙහි ප්‍රතිඵලයක් විදිහට. බාහිර වස්තුව තුල කවදාවත් වටිනකමක් ඇත්තේ නැහැ. වස්තුව මත අපි පතිත කරන පවත්වන දෘෂ්ටිය මත තමයි අපිට වටිනකමක් නිර්මාණය කරලා දෙන්නේ. වස්තුවේහි වටිනකමක් නැහැ. වස්තුව මත ඇති කරගන්න දෘෂ්ටියෙන් අපිට වටිනකමක් නිර්මාණය කරලා දෙනවා. ඒ කියන්නේ දැන් අපි සරල උදාහරණයක් තුලින් ඒක විමසලා බැලුවොත් කඩදාසි කොලයකට හිමි වටිනකමක් නැහැ. කඩදාසි කොලයකට අයිති වටිනාකමක් නැහැ. හැබැයි කඩදාසි කොලයකට අයිති වටිනකමක් නැති වුණාට රුපියල් 5000කට අයිති වටිනකමක් තියෙනවා අපිට. පුංචි දරුවෙකුට රුපියලක දෙකක ටොපියක් දුන්නොත් ඒ ළමයා වැඩිපුර ආසාවෙන් ටොපිය ගනීද? එහෙම නැතිනම් රුපියල් 5000 ගනීද? ඒ ළමයා ටොපිය ගන්නව ගොඩක් වෙලාවට රුපියල් 5000ට වඩා. යම් කිසි දවසක ඒ ළමයා දැනගත්තොත් රුපියල් 5000න් ටොෆි ගොඩක් ගන්න පුළුවන් කියලා. එදාට එයා ඒ රුපියල් 5000 ගන්නවා. ඇයි? ඒ වටිනකම අර වස්තුව තුල තිබිලා එන දෙයක් නම් ඒකේ ભેදයකින් තොරව ඒ වස්තුව දකින කාටවත් ඒක වටිනකම දැනෙන්නට අවශ්‍යයි. හැබැයි වටිනකම වස්තුව තුල තියෙන දෙයක් නෙමෙයි. ඒක වස්තුව පිළිබඳව අපි පවත්වන දෘෂ්ටියට අයිති දෙයක්, දැක්මට අයිති දෙයක්.
එතකොට මේ දැක්ම තුළින් තමයි අපිට නිර්මාණය කරලා දීලා තියෙන්නේ බාහිර තියෙන දේ වටිනවද නොවටිනවද කියන එක. අපි දෙයක් ග්‍රහණය කරගන්නේ දෙයක් අල්ලගන්නේ වටිනා දෙයක් කියලා අපේ අර දෘෂ්ටියට අනුරූප විදිහට දෘෂ්ටියට අනුව තමයි අපි මේ බාහිර පවත්නා දේ ග්‍රහණය කරගන්නේ මේක ඊටාම වටින දෙයක් කියලා. එතකොට මෙන්න මේ විදිහට ලෝකේ කැමැති අකමැති දේවල් ඇති කරගෙන ඉන්න ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ දෘෂ්ටිය සහ වස්තුව කියන එක දෙක එකට කරන්නට එපා. ලෝකෙ මේ දෘෂ්ටිය සහ වස්තුව කියන මේ දෙක එකට කරන්නට එපා. මේ දෙක දෙපැත්තකින් දකින්න. වස්තුව සහ දෘෂ්ටිය කියන මේක දෙපැත්තකින් දකින්න. ඒකට අපිට නුවණක් පෙන්නනවා දිත්තේ දිත්තමත්තම් භවිස්සති දැකීම දැකීම මාත්‍රයකින් අවසන් වෙනවා. දැකීම දැකීම මාත්‍රයකින් අවසන් වෙනවා. ඒක නුවණක්. නුවණක් කියලා කියන්නේ ලෝකයේ පවත්නා ධර්මයේ පිළිබඳව තියෙන ඥානයක්. දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කියන්නේ සිදුවන සිදුවීමක් නෙමෙයි. ඒක සිදුවන සිදුවීමක් පිළිබඳව පවතින නුවණක්. දැකීම දැකීම මාත්‍රයකින් පස්සේ අවසానයි කියන එක. දැන් එකපාරක් දකින රූපයක් කවදාවත් ලෝකේ අපිට ආපහු දකින්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා තමයි රූපය අනිත්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. දැන් අනිත්‍යතාවයනේ අපි දැක්ක යුත්තේ. අපි නැවත නැවත මෙනෙහි කළ යුතු අනුපස්සනාවන් හැටියට අපිට දේශනා කරනකොට අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනාත්තානුපස්සනා ආදී ලෙසයි පෙන්වන්නේ. එතකොට ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන මේ ත්‍රිලක්ෂණ ධර්ම විදිහට අපි නැවත නැවත බැලිය යුතු වෙන්නේ එහි विद्यमान යථාර්ථයේ තේරුම් ගන්නට අවශ්‍ය නිසා. අනිත්‍යයි කියලා පෙන්වන්නේ මොනවාද? ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, ඒ පවත්නා හිත අනිත්‍යයි කියලා මේ අනිත්‍යතාවය පිළිබඳව අපිට විවරණය කරන්නේ. දැන් ගොඩක් වෙලාවට අපි අනිත්‍ය කියන එක පිළිබඳව හිතාගෙන හිටියට මේ පවතින දේවල් වල අනිත්‍යක් කියලා බුදුරජාණන් වහන්සේ මේ ද්‍රව්‍යාත්මක වස්තු විදිහට තියෙන දේවල් හටගෙන නැති වෙනවා කියන එක පිළිබඳව නෙමෙයි නිවන් දකින්නට අවශ්‍ය වන අනිත්‍යතාවය හැටියට පෙන්වන්නේ. ලෝකෙත් අනිත්‍යක් තියෙනවා. ඒ ලෝකේ තියෙන අනිත්‍ය තමයි මේ ගෙවල් කැඩිලා බිඳිලා යනවා, මිනිස්සු මැරිලා යනවා. මේකත් අනිත්‍යක්. හැබැයි මේ අනිත්‍ය නෙමෙයි නිවන් දකින්න අපි අවබෝධ කරගන්නට ඕනේ, තේරුම් ගන්නට ඕනේ අනිත්‍ය. අපි සාමාන්‍ය මලගෙවල් වල සබ්බේ සංඛාරා අනිච්චාති කියලා ගැහුවට සියලු සංස්කාරය අනිත්‍යයි කිව්වට මේ ඉන්න මිනිස්සයා මැරලා යනවා කියන එකට නෙමෙයි සංස්කාරයන් අනිත්‍යයි කියලා දේශනා කළේ. ඒක ඊටාම සියුම් ධර්ම කාරණාවක්. ඒ නිසා තමයි සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අතනිබ්බින්දති දුක්ඛේ එසමග්ගෝ විසුද්ධියා කියලා දේශනා කළේ. ඒක නිවනට මගක්. සියලු සංස්කාරය අනිත්‍යයි කියලා දකිනවා නම් ඒ දකින්න එක නිවනට මගක්. එතකොට ඒ කොහොමද මේ අනිත්‍යතාවය අපි තේරුම් ගන්නට ඕනේ? අර අපි දැකීම ඇති කරගන්න තැන සිදුවන අනිත්‍ය නැමැති ධර්මතාවය පිළිබඳව මනසකාරය පැවැත්වීම. ඒ කියන්නේ දැන් අපිට අද රූප පේනවා කියලා යමක් සිද්ධ වෙනවා නම් ඒ එතන අනිත්‍ය අපි තේරුම් ගන්නට ඕනේ. ඇහැ රූපයන්ගේ සිද්ධ වෙන අනිත්‍යතාවය, සිතෙහි සිද්ධ වෙන අනිත්‍යතාවය. ඇහැ අනිත්‍යයි. ඇහැ අනිත්‍යයි කියලා කියන්නේ මේ තියෙන ඇහැ නැති වෙලා යනවා කියන එක නෙමෙයි. ඇස අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? ඇහි ස්වභාවය ගැන දේශනා කරන බුදුරජාණන් වහන්සේ අනිදස්සනයි. ඇහැ කියන එක කවදාවත් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඇහැ කවදාවත් අපිට දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. දකින්නවා නම් දකින්නේ මොකද්ද? දකින්නේ රූපය මිසක ඇස නෙමෙයි. දකින්නේ රූපය මිසක ඇස නෙමෙයි. ඒ කියන්නේ අපි කණ්ණාඩියක් ඉස්සරහට ගියත් අපි දකින්නේ ඇහැ නෙමෙයි, ඒ දකින්නේ රූපය කියන දේ. ඒකට අපි කියන පරාවර්තිත ආලෝකයක් වර්ණ සටහනක් තමයි අපි ඇහැට දකින්නේ කියලා. කළුවර වෙලාවක කණ්ණාඩි ඉස්සරහට ගියොත් අපිට ඇහැ කියලා දෙයක් පේන්නේ නැහැ. අපි ටෝච් එක අරගෙන ඇහැ පැත්තට ගහලා ඒ පරාවර්තනය වෙන ආලෝකය තමයි අපි ඇහැ කියලා දකින්නේ. ඒ දකින්නේ එතකොට අපි අර එන වර්ණ සටහනක් මිසක ඇහැ කියලා යමක් නෙමෙයි. නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඇහැ කියන එක අනිදස්සනයි. හැබැයි ඒක සප්පටිගයි. සප්පටිගයි කියලා කියන්නේ ගැටීම් සහිතයි. ඒකට දේවල් ගැටෙනවා. ඒක හරියට මේ කණ්ණාඩියක තියෙන උපවත් බවමත් වගේ මේ කර්මයෙන් සකස් කරන උපවත් බවක්. අන්නේ උපවත් බවට තමයි බාහිර තියෙන වර්ණ රූප පතිත වෙන්නේ. වර්ණ රූප වැටෙන්නේ, ඡායා මාත්‍ර ගැටෙන්නේ. එතකොට මේ ඡායා මාත්‍ර ගැටෙනකොට ඇහි ස්වභාවය තමයි ඒ මොහොතේ බිඳී යන ස්වභාවය. බිඳෙන ස්වභාවය.
එතකොට ඇහැ අනිත්‍යයි කියලා දේශනා කරන්නේ ඒ ඇහැ ඒ මොහොතට හටගෙන ඉතුරු නැතුව නැති වෙන දෙයක්. රූපය අනිත්‍යයි කියලා කියන්නේ ඒ ඇහැට ගැටුණු රූපය හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන දේ. ඇහැයි රූපයයි අනිත්‍යයි කියලා කියන්නේ ඊටාම සියුම් સિદ્ધාන්තයක්. අපි කතා කරන්නේ දැන් සාමාන්‍යයෙන් ඇහැ රූපාදී ධර්මයන් පිළිබඳව තමයි ගොඩක් වෙලාවට අපි අනිත්‍යතාවයේ තේරුම් ගන්නකොට තේරුම් ගත යුතු දේවල් හැටියට අපි දකින්නේ. ඒකට ඇහැ රූපාදී ධර්ම කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ගොඩක් වෙලාවට භික්ෂුන් වහන්සේලාගෙන් අහන්නේ චක්කුම් භික්ඛවේ නිච්ඡං වා නිච්ඡං මහණෙනි ඇස නිට්ටයද අනිත්‍යද? රූප නිට්ටයද අනිත්‍යද? චක්කු විඥානේ නිට්ටයද අනිත්‍යද? මේ විදිහට තමයි අහන්නේ. එතකොට සමහර වෙලාවට ඒ දේශනා කරන ටිකම අහලා ඒ ටිකම උදව් කරගෙන ඒ භික්ෂුන් වහන්සේලා මාර්ගඵල අධිකම සාක්ෂාත් කරනවා. ඒ කියන්නේ ඒක ඇතුලේ දර්ශනයක් තියෙනවා. ඒක ඇතුලේ දැක්මක් තියෙනවා. ඊට අනුරූප ලෙස අපි මානසිකාරයේ පැවැත්වීම තුළ ලෝකයේ තුළ අපිට ඇතිවෙන නිමිති නොහට ගන්න බවට පත් කරන්න පුළුවන් දර්ශනයක් තියෙනවා. පුරුදු කරන්න ඕනේ දර්ශනයක් තියෙනවා. අපි තේරුම් ගන්නට ඕනේ දර්ශනය මොකක්ද කියන එක. එතකොට දැන් ඇහැ අනිත්‍යයි කියලා අපට දේශනා කළේ මේ තියෙන මේ ඇහැ පොඩි කාලේ ඉඳලා තිබුණ එක වයසට යනකොට පේන්නේ නැති වෙලා මේක මේ දිරලා ගිහිල්ලා නැති වෙලා යනවා කියන දේ නෙමෙයි. ඇහැ අනිත්‍යයි කියලා අපිට දේශනා කරන්නේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක දකින්නට අවශ්‍ය නිසා. රූපේ අනිත්‍යයි කියලා අපිට දේශනා කරන්නේ මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන එක පෙන්වන්නට අවශ්‍ය නිසා. ඇහැයි රූපයයි කියන එක ගැන ඔයගොල්ලෝ තේරුම් ගන්නට අවශ්‍යයි ඉස්සෙල්ලා අනිත්‍යතාවය පිළිබඳව තේරුම් ගන්නට කලින් ඇහැයි රූපයයි කියලා කියන්නේ දැන් ඒක වර්තමාන ධර්මයක්. අතීත වූ දෙයක් නෙමෙයි අනාගත වූ දෙයක් නෙමෙයි වර්තමානයේ හටගන්න දෙයක්. ඇහැ නැතුව රූපේවත් රූපේ නැතුව ඇහැවත් පනවන්නේ නැහැ. ඇහැ නැතුව රූපේවත් රූපේ නැතුව ඇහැවත් පනවන්නේ නැහැ. ඇහැ නැතුව රූප තියනවද? ඇහැ නැතුව කොයි වෙලාවකවත් රූප ඇත්තේ නැහැ. රූප පේන්නේ නැත්තම් එයාට ඇහැ තියනවා කියන්න පුළුවන්ද? එයාට ඇහැ තියනවා කියන්න පුළුවන් කමක් නැහැ. රූප පෙනීම නැත්තම් එයාට ඇහැ තියනවා කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඇහැ පේන්නේ නැත්තම් ඇහැ උපදින්න නැත්තම් එයාට රූප පිළිබඳව හැඟීමකුත් නැහැ. හිතන්නකෝ දැන් ජාත්‍යන්ත කෙනෙක් කියලා කියන්නේ උත්පත්තියෙන්ම අන්ධයි. උත්පත්තියෙන්ම අන්ධ කෙනෙකුට තියනවාද නිල් පාට කියන්නේ මේ වගේ පාටක්, සුදු පාට කියන්නේ මේ වගේ පාටක්, එහෙම සංඥා තියනවාද එයාට? මේ වගේ හැඩසටහන් තියෙන දේවල් කියලා එහෙම දේවල් නැහැ එයාට. ඇයි ඇහැ නැත්තම් එයාට අර ඇහැට පේන රූප පිළිබඳව නිමිති නැහැ. එතකොට යම් කෙනෙකුට රූප පේනවා කියලා කියන්නේ මොකද්ද? එයාට ඇහැ තියනවා කියන එක. ඇහැ තියනවා කියලා කියන්නේ මොකද්ද? එයාට රූපේ තියනවා කියන එක. ඒ නිසා මේ දෙක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇහැයි රූපයයි වෙන් කරන්නට පුළුවන් කමක් නෑ. ඇහැ තිබුණොත් රූපය පේනවා. රූප තියනවා නම් එයාට ඇහැ තියනවා. ඒ නිසා මේක වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇහැ වහගත්තත් මොකද වෙන්නේ කියලා. ඇහැ වහගත්තත් අපිට රූප පේනවා. ඒක රූප පේන්නේ නැති ගතිය නැති වෙන්නේ නෑ. කලුවර ගතිය හරිය අපිට පේනවනේ. ඒ කලුවර කියන එකත් රූපායතනයේටම සංග්‍රහ කරන දෙයක් මිසක ඒක වෙන දෙයක් නෙමෙයි. එතකොට ප්‍රසාදය කියලා කියන්නේ චක්කු ප්‍රසාදය තමයි ඇහැ කියලා මේ ශාස්ත්‍රයේ විස්තර කරන්නේ. චක්කු ප්‍රසාදය කියලා කියන්නේ ඊටාම සියුම් තැනක පහළවන ප්‍රසාදවත් දෙයක්. ඒ කියන්නේ කණ්ණාඩියේ තියෙන ඔපය වගේ මේ බාහිර තියෙන ඡායා පතිත කරගන්න පුළුවන් ස්වභාවය. ඒක ආලෝකයට සංවේදී ආලෝකයට බිඳී යන බවෙන් යුක්තයි. ඒකට ආලෝකයේ වැටෙනකොට ඊට අනුරූපව ඇහැ බිඳී යනවා. එතකොට එක ඇහෙන් රූප දෙකක් දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ආයෙත් ඇහැ උපදවන්නට ඕනේ. ඇහැ ඉපදුනාට පස්සේ තමයි අලුතෙන් රූපයක් ගැටෙන්නේ. එතකොට ඒ ගැටුණු ඇහැට ආය රූප දකින්න කියන දේ කරන්න බෑ. ආයෙත් අලුතෙන් උපදින්නට ඕනේ. මේ තාම සියුම් අවස්ථාවක සිදුවන සිදුවීමක්. එතකොට චක්කුව කියන දේ නැතිනම් ඇස කියන දේ නැවත නැවත උපදිනවා නැවත නැවත නැති වෙනවා. එතකොට ඇහැ නැතිව යන්න හේතු නම් බාහිර රූපේ ගැටීම කියන දේ පතිත වීම කියන දේ. එතකොට ඒ දේත් හටගෙන නැතුව යනවා. එතකොට මේ තමයි මේ දෙක අතර ඇස සහ රූපය අතර තියෙන සිදුවීම. බුදුරජාණන් වහන්සේ චක්ඛායතනය රූපායතනය පිළිබඳව විස්තර කරනකොට
කොයි වෙලාවකවත් මේ දෙකෙන් එකක් විතරක් කියලා අනිත් එක අතහැරියේ නැහැ. දැන් සමහර වෙලාවට අපි ලෝකයේ පිළිබඳව විස්තර කරගන්නට යනකොට අපි හිතන විදිහ තමයි භෞතිකය තුළ රූප වෙනම තියෙනවා. ඒ තියෙන රූප තමයි අපි දකින්නේ කියලා. මේ මෙතන මම ඉන්නවා, මම ඉන්නකොට තව එළියේ රූපක් තියෙනවා. තියෙන රූප තමයි මට ඒ වෙලාවට පේන්නේ කියන තැන තමයි අපි හැම වෙලාවකදීම ඉන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ විවරණය, ලෝකයේ පිළිබඳව කරපු විවරණය, ඔතන ඉඳලා කරපු විවරණයක් නෙමේ. භෞතිකව ලෝකේ තියෙනකොට මම මෙහි ජීවත් වෙනවා කියන තැන තියාගන්න විදිහට කරපු දේශනයක් නෙමේ. ඇයි? ලෝකේ යථාර්ථය ඒක නොවන නිසා. එහෙනම් මොකද්ද ලෝකේ යථාර්ථය? නැතිනම් සිදුවන ඇත්තටම සිදුවීම අපි මෙහි යම් විදිහකටද කර්මය මතින් හේතු ටික නිසා මේ දේවල් සකස් කරගන්නේ, ඒ විදිහට තමයි අපිට ගෝචර වෙන්නේ. ඇහැ උපදින්නට හේතු හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියලා හේතු හතරක්. කෙනෙකුගේ ඇහැ උපදින්නට හේතු වෙන හේතු හතරක් තියෙනවා. අවිද්‍යාව, කර්මය, තණ්හාව, ආහාර කියන හේතු හතරක්. එතකොට අවිද්‍යා, කර්ම, තණ්හා කියලා කියන්නේ අතීත හේතු. අතීත හේතු කියලා කියන්නේ අපි මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නකොටම තීරණය කරන දෙයක් තමයි මොන විදිහටද මේ රූපය ඇසුරු කරගෙන මේ රූපයේ ඇහැ සකස් කරන්න කියන එක. ඇතැම් විට එතනින්ම තීරණය කරනවා ඇහැ උපදවන්නේ නැද්ද, උපදවනවද කියන එක. එතකොට ඇහැ උපදවනවා නම් මොන මට්ටමේ ඇහැක්ද උපදවන්නේ කියන එකත් එතනදී තීරණය වෙනවා. ඒ කර්ම විශේෂ අනුව. එතකොට කෙනෙකුගේ කර්මය අනුව එයාට තිබුණොත් හදිසිය හරි හිතන්නකො මේ වර්ණ නොපෙනෙන තත්වයකට කියලා. එතකොට එයාගේ ලෝකේ එදා ඉඳලා එයා ඉපදුණු දවසේ ඉඳලා එයාට වර්ණ පේන්නේ නැති ලෝකයක්. වර්ණ පේන්නේ නැති ලෝකයක්. එතකොට අපේ ප්‍රසාදය අපිට හදලා තියෙනවා මේ විදිහට වර්ණ පේන විදිහට. එතකොට දැන් අපි කියනවා නම් භෞතිකය තුල තියෙන රූපයයි අපිට පේන්නේ කියලා. මේ එකම රූපය පිරිස්සලට වෙන්වෙන්ව පේන්න පුළුවන්ද? ඒ කියන්නේ දැන් තිරසංගත සතෙක් ගත්තොත්, බල්ලෙක් වගේ සතෙක් ගත්තොත් එයාටත් අපිටත් දෙවියෙකුටත් මේ එකම රූපය එකම විදිහට පේනවද? එකම විදිහට පේන්නේ නැහැ. ඒ අයගෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වෙන්නේ මොකක් නිසාද? අපි කියනවා නම් තියෙන රූපෙම පේනවා කියලා. මේ ඔක්කොටම මේක සමාන ලෙස නෙමෙයිද පේන්න ඕනේ. රූපය කියන දේ එක හේතුවක් විතරයි. මෙහි ප්‍රසාදයේ වෙනස් වෙනකොට පේන විදිහ වෙනස් කරගෙන තියෙනවා. ඒ පේන විදිහ වෙනස් කරන්නට හේතු තුනක් උපකාර වෙනවා. අවිද්‍යාව, කර්ම, තණ්හා කියන හේතු තුන. අද කර්මය වෙනස් වුණොත් ඊට පස්සේ පේන දේ වෙනස් වෙනවා. අද කර්මය කියන දේ වෙනස් වුණොත් පේන විදිහ වෙනස් වෙනවා. උදාහරණයක් හැටියට කිව්වොත් අර මිලක්කතිස්ස කතාවේදී මිලක්කතිස්ස වැද්දට ඇතිවෙච්ච අකුසල චිත්තය මොනතරම් බලවත්ද කියනවා නම් අර පැටවෙක් සමග මුවදෙනක් ඝාතනය කරනවා යා. ඒ වෙලාවේදී යාට මොනතරම් බලවත් අකුසල් චිත්තයක් හටගත්තද කියනවා නම් යාට ditta ධම්ම වේදනීය විදිහටම එයාගේ කර්මය වෙනස් වුණා. ඒ කර්මය විපාක දුන්නා යාට එයාගේ ditta ධම්ම වේදනීය විදිහට. එයාගේ අකුසල කර්මය නිසා යාට වතුර පේන්නේ නැතුව ගියා. දැන් අධිකතර පිපාසයක් දැනෙනවා යාට වතුර පේන්නේ නැහැ. පන්සලට ගිහිල්ලා පැම්පිරුණු භාජන දිහා බලනකොටත් එයාට පැම්පිරුණු භාජනවල වතුර පේන්නේ නැහැ. වතුර පේන්නේ නැති වෙනකොට හාමුදුරුවන්ට බනින්න ගත්තා. මේ හාමුදුරුවෝ කාලා නිදිනවා විතරයි වතුර ටිකක්වත් අඩුම පුරවලා තියන්නේ නැහැ කියලා හාමුදුරුවන්ට බනින්න ගත්තා. හාමුදුරුවෝ ඇවිල්ලා බලනකොට අර කලවල වතුර පිරීලා තියෙනවා. ඊට පස්සේ හාමුදුරුවෝ දැනගන්නවා ඒකාන්තයෙන් බලවත් අකුසලයක විපාකයක්. හාමුදුරුවෝ අහනවා ඔබ අද දවසේදී මොකද්ද කරපු වැඩේ, මොකද්ද කරපු කර්මය කියලා. ඊට පස්සේ ඔහු එදා දවසේ කරපු ක්‍රියාව කියනවා. පස්සේ ඒ කෙනාට හාමුදුරුවෝ බොහොම ධර්මයේ පිළිබඳව පැහැදිලි කරලා දෙනවා. නමුත් මේ සිදුවීම දිහා බලනකොට බලන්න එතන සිද්ධ වුණේ මොකද්ද? ප්‍රසාදේ වෙනස් වීම විතරයි. එයාට පේන ලෝකේ වෙනස් වෙනවා. දැන් പ്രേත ලෝකයක උත්පත්තිය ලැබනකොට මහා ගංගාවක් ළඟට ඒගොල්ලෝ ගියත් ඒ ගංගාවේ තියෙන මහා ජලස්කන්ධය පේන්නේ නැහැ. ඇල්ලුවත් ස්පර්ශ වෙන්නේ නැහැ. ඇයි? ප්‍රසාද රූප ටික විතරයි වෙනස් වෙන්න ඕනේ. අපි අද මේ ජීවත් වෙනවා කියන තැනම පේන ප්‍රසාදේ වෙනස් වුණොත් අපිට රූප පේන්නේ වෙනස් විදිහකට එතන ඉඳලා. ඒ වෙනස් කරන්න හේතු වෙන දේවල් තුනක් තමයි අවිද්‍යාව, කර්මය, තණ්හාව කියන හේතු ටික.
ඒ හදාගත්ත හේතු ටික නිසා තමයි අද අපිට මේ රූපය ඇසුරු කරගෙන නැවත නැවත ඇහැ උපදවන්නේ. දැන් ඉපදුණු දවසේ ඉඳලා මැරෙන කම්ම අපිට ඇහැ උපදවන්නට යම්කිසි ශක්තියක් තියෙන්නට ඕනේ. ඒ හිතෙන් ඒ රූපේ නැවත නැවත උපදවන්නේ අර ප්‍රතිසන්දි ගත්ත කර්මයේ තියෙන කර්මජ ගතිය නිසා. ඒ කර්මජ ශක්තිය නිසා තමයි නැවත නැවත උපදවන්නේ. කර්මයෙන් හටගන්න දෙයක් හැටියට. ඒ නිසා මේ දේවල් උපදවන්නේ මොකක් නිසාද? කර්මයෙන් උපදවන දේවල්. චක්කු ප්‍රසාදේ කියන්නේ කර්මයෙන් උපදවන දෙයක් ඒක. ඒකයි අවිද්‍යා කර්ම තණ්හා කියලා මේ හේතු තුනෙන් කතා කරන්නේ. එතකොට මේ හේතු තුනට විතරක් පුළුවන් කමක් නැහැ. ඒකට අවශ්‍යයි තවත් දෙයක්. ඒ තමයි වර්තමාන ආහාරය කියන දේ. වර්තමාන ආහාරය. ඒ කියන්නේ අපි කන බොන ආහාරය නිසා තියෙන ඕජාමය සාරය අවශ්‍යයි. ඒ රූපමය ගතියක් අවශ්‍යයි මේ ප්‍රසාදය හදන්න. අන්න ඒ ටික උපයෝගී කරගෙන තමයි ඇහැ උපදින්නේ. ඇහැ උපදින්නේ හේතු හතරයි එතකොට. අවිද්‍යා, කර්ම, තණ්හා සහ ආහාර කියන වර්තමාන හේතු ටික. එතකොට රූපයට තියෙන හේතුව මොකද්ද? රූපයට තියෙන හේතුවත් අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටිකමයි. ඇයි? දැන් හිතන්නකෝ දැන් මේ වටාපත මොකද්ද කරපු අවිද්‍යාව? ඒකට මොකද්ද තිබුණ කර්ම? ඒක මොකද්ද තිබුණු තණ්හාව? එතන මොකද්ද තිබුණු ආහාරය? ඒකට පෙන්වන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා කියන ආහාර කියන හේතු ටිකමයි. ඇහැට පෙන්නන හේතු ටිකම රූපයට පෙන්වන්නට තියෙන හේතුව තමයි මේ යම් විදිහකටද ඇහැ සකස් වන්නේ ඒ විදිහට තමයි ඒ ඇහැට පෙනෙන රූපය තීරණය වෙන්නේ. ඒ නිසා තමයි ඒ රූපයටත් මේ හේතු ටිකම දක්වන්නේ අවිද්‍යා, කර්ම, තණ්හා, ආහාර කියන හේතු ටිකම රූපේ උපදින්න හේතු විදිහටත්. නැතිනම් මේ මේසය හැදුනේ අවිද්‍යාවෙන්, මේසය හැදුනේ තණ්හාවෙන්, කර්මයෙන්, ආහාරයෙන් කියන එක කියන්න ඕන නිසා නෙමෙයි. අපි යම් විදිහකට දැහැ හදාගත්ත විදිහට තමයි මේ රූපය අපිට ග්‍රහණය කරගන්නට පුළුවන්කම ලැබුණේ. එනිසා කාටවත් කියන්න පුළුවන් කමක් නැහැ මට පේන වර්ණයෙන්ම මට පේන හැඩයෙන්මයි මේක තියෙන්නේ කියලා. ඒක කෙනාගෙන් කෙනාට වෙනස් වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වෙනස් වෙන්නට පුළුවන්කම තියෙන්නේ ඇස ඇතිකල්හි රූපයත්, රූපය ඇතිකල්හි ඇසත් හටගන්න බව නිසා. ඒකට බුදුරජාණන් වහන්සේ මේ ඇහැ රූප ආදී ධර්ම පිළිබඳව දේශනා කළේ ඒ වගේ මහ ගැඹුරු තැනකින් අරගෙන. ගැඹුරු තැනකින් කියලා කිව්වේ ඒක ඊටාම සියුම් නුවණින් තේරුම් ගන්නට අවශ්‍ය, හොඳට කල්පනා කරලා බලලම අවබෝධ කරගන්නට අවශ්‍ය තැනක්. ඇස සහ රූපේහි ස්වභාවය. ඒකට ඇහැ අනිත්‍යයි කියලා කිව්වේ, රූපය අනිත්‍යයි කියලා කිව්වේ මේ එක මොහොතක මේ ධර්ම දෙක උපදිනවා, ඒ වගේම එක මොහොතක මේ ධර්ම දෙක බිඳී යනවා. ඒක තමයි ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි කියලා කිව්වේ. ඇහැට එක විටක පැමිණි වර්ණ සටහනක් නැවත කවදාවත් ආයෙ දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. එකපාර වැටුණු වර්ණ සටහනක් නැවත කවදාවත් අපිට ඇහැට දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි එකපාර ආපු වර්ණ සටහනක් නැවත කවදාවත් දකින්න පුළුවන් කමක් නැති වුණාට අපිට ඊයේ දැකපු එක අද දකින්න බෑද අද? අද අපි ඊයේ දැකපු එක අද දකිනවා. අන්න ඒක තමයි අද අපි රැස් කරගන්න අවිද්‍යාව කියලා කියන්නේ, මෝඩකම කියලා කියන්නේ. රූපේ යථාර්ථය තමයි කවදාවත් එකපාරක් දැකපු රූපය තව පාරක් දකින්න බැරි බව. ඒක හරියට එකම ගඟේ දෙපාරක් නාන්න බෑ වගේ. එකම ගඟේ දෙපාරක් නාන්න බෑනේ. අපි ආපහු බහිනකොට අර වතුර ටික යම් ගඟක් නිසා නම් අපි වතුර ටිකක් නිසා නම් ගඟ කිව්වේ ඒ ටික ආයේ නැහැ. ඒ වගේ අපි යම් රූපයක් නම් දැක්කේ ඒ රූපය ආයේ දකින්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ වුණාට අපි මනසින් හැම වෙලාවකදීම ඇසුරු කරන්නේ මේ පැත්තේ ඇති කරගන්න නිමිත්තක්. ඒ නිමිත්ත ඇසුරු කරගන්න නිසා තමයි මීට කලින් තිබුණු රූපය අපිට ආපහු දකින්න පුළුවන්කම තියෙන්නේ. ඔයගොල්ලන්ට මේ බණ පටන් ගත්ත වෙලාවේ තිබුණු වටාපත මේ දිගටම දකින්න පුළුවන් කියලා හිතෙන්නේ ඒ නිසා තමයි. ඒ වුණාට යථාර්ථය තමයි ඔයගොල්ලන්ට එකම රූපයක් එක දිගට තිබීමක් කවදාවත් වෙන්නේ නැහැ. අලුතෙන් රූපයක් පේන තැනක ඔයගොල්ලෝ හිතින් දැනගන්නවා හිතලා කලින් දැක්ක වටාපත. ඒක දැනගන්නකොට දැනගැනීම කියන තැනින් විතරක් අපි නතර වෙන්නේ. ඒක තමයි අපි වරද්ද ගන්න තැන. දැනගන්නවා කියන තැනින් විතරක් අපි නතර කරගන්නේ නෑ. අපි දැනගන්න දේ ප්‍රක්ෂේපණය කරනවා බාහිර රූපයට. මනසින් අපි ඒක ප්‍රක්ෂේපණය කරගන්නවා බාහිර රූපයට. එතකොට අපිට පේන්නේ මොකද්ද?
රූපය පැත්තේ තියනවා කියන එක. ඒ නිසා තමයි එකම වටාපත අපිට දිගටම දකින්න පුළුවන්කම තියෙන්නේ. ඒකම වටාපත දකින්නව නෙමෙයි ඇත්තටම එකම වටාපතක් තියනවා කියලා අපි මනසින් දැනගන්න එකයි සිද්ධ කරන්නේ. රූපයක් හටගෙන නිරුද්ධ වෙනවා. ඒක තමයි යථාර්ථය. රූපය හටගෙන ඇස හටගෙන රූපය හටගෙන නිරුද්ධ වෙන තැනක අපි වටාපත කියලා යමක් පිළිබඳව අපි විඳිනවා. ඒ වටාපත කියලා යමක් විඳින එක කවදාවත් ලෝකෙ තුල යථාර්ථයේ බවට පත් උනේ නැහැ. වටාපත කියලා එකක් මේ රූපෙ තිබිලා ආවෙත් නැහැ. ඒ වගේම අපිට ඒක විඳින්න පුළුවන් කමක් ඇත්තෙත් නැහැ රූපේ පැත්තෙන්. රූපේ පිළිබඳව වටාපත කියලා අපි ඇති කරගන්න හැඳිනීම දැන ගැනීම අපි රූපේ පැත්තට දාලා රූපේ පැත්තේ තියෙන දෙයක් හැටියට බලනවා. බුදුරජාණන් වහන්සේ මේකට දේශනා කරන්නේ මනෝ විතර්ක එළියට දානවා කියලා. මනෝ විතර්ක එළියට දානවා කියලා. ඒ නිසා අපිට කියනවා මනෝ විතර්ක ටික අකුලව ගන්න කියලා. ඉබ්බෙක් තමන්ගේ කටුවස්සට කකුල් අතපය ටික අකුල ගන්නවා වගේ මනෝ විතර්ක අකුලව ගන්න කියලා. දවසක් ඉබ්බෙක් එනවා. එතකොට බුදුරජාණන් වහන්සේ උපමා කතාවක් දේශනා කරනවා කුම්මෝපම සූත්‍රයේදී. ඉබ්බෙක් කෙනකොට නරියෙක් ඉස්සරහට එනවා. නරිය කල්පනා කරනවා අද නම් ඉබ්බගේ එළියට මොන හෝ අංගයක් දැම්මොත් මම මේක කඩාගෙන කනවම තමයි කියලා. එතකොට ඉබ්බා කල්පනා කරනවා නරියම දකින්නකොට අද නම් හිතාගෙන නැති මාව කන්න මම නෙමෙයි එක කොටසක්වත් එළියට දාන්න කියලා. ඉබ්බා තමන්ගේ කටුවස්සට අතපය කකුල් හතර ඔක්කොම ටික ඇතුළට අරගෙන හෙල්ලෙන්නේ නැතුව ඉන්නවා. නරිය ඇවිල්ලා ළඟට වෙලා බලාගෙන ඉන්නවා එක කොටසක් හරි එළියට දායි කියලා ඉබ්බා නෙමෙයි එකම කොටසක්වත් එළියට දැම්මේ. බලන් ඉඳලා ඇති වෙලා නරිය ගියා යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ උපමා කතාව කියලා මහණෙනි කුම්මෝව අංගානි සකේ කපාලේ සමෝ දහං බික්ඛු මනෝ විතක්කේ. ඉබ්බා තමන්ගේ කටුව ඇතුළට අවයව ටික අකුල ගත්තා වගේ මේ ශාසනයේ හික්මින කෙනා මොකද්ද කරන්නේ? සමෝ දහම් බික්කු මනෝ විතක්කේ මනෝ විතර්ක ටික අකුලව ගන්නවා. මනෝ විතර්ක ටික එළියට දාන්නේ නැහැ. මනෝ විතර්ක ටික ඔක්කොම අකුල ගන්නවා. ඇයි මනෝ විතර්ක අපි අකුල ගන්නෙ? මනෝ විතර්ක එළියට දානවා කියන්නේම නරියට අහු වෙනවා වගේ මායයට අහු වෙනවා. මායя කියලා කියන්නේ කෙලස් මායයට අපිව අහු වෙනවා. එළියට දානවා කියලා කියන්නේ මොකද්ද? මෙහි ඇති කරගන්න නිමිත්ත බාහිර රූපයට ප්‍රක්ෂේපණය කිරීම. එතකොට අපිට පේන්නේ රූපය එහෙම දෙයක් විදිහට. දැන් ලෑලි කෑලි ටිකක්, ලී කෑලි ටිකක්, එන කෑලි ටිකක් නිසා අපිට මේසයක් පේනවනේ. අපිට මේ ලෑලි කෑලි ටිකක්, එන කෑලි ටිකක්, ලී කෑලි ටිකක එකතුවක් අපිට මේසයක් විදිහට පේනවා. මේසයක් විදිහට පේන තැනක අපිට අන්තිමේටම සිද්ධ වෙලා තියෙන්නේ මොකද්ද කියලා බලන්නකෝ. මේසේ ලෑලි මේසේ ඇන සහ මේසේ කකුල් වෙලා හම්බෙලා තියෙනවා. ලී කෑලි ටිකක්, ලෑලි කෑලි ටිකක්, ඇන ටිකක් නිසා මේසේ පේනවා. ඒ වුණාට අපිට මේසේ ලෑලි සහ මේසේ ඇන සහ මේසේ කකුල් විදිහට තමයි හම්බෙලා තියෙන්නේ. ඇත්තටම හේතු ටික ඇතුලේ කවදාවත් ලෑලි කෑල්ල මේසෙත් නෙමෙයි, ලී කෑලි ටිකක් මේසෙත් නෙමෙයි, ඇන කෑලි මේසෙත් නෙමෙයි. මේස නොවන ධර්මතා ටිකක් ඇති තැනක මේකේ කොයි කෑල්ලද මේසේ කියලා අපි හොයාගෙන ගියොත් ඕගොල්ලන්ට මේකේ මේසේ වෙන කෑල්ලක් පෙන්වන්න නැහැ. හැබැයි එහෙම මේසේ නොවන ටිකක් තියෙන තැනක අපිට අන්තිමේටම අපිට හම්බෙලා තියෙනවා මේසේ ලෑලි සහ මේසේ යන සහ මේසේ කකුල් කියලා ඒ ටිකම හම්බෙලා තියෙනවා. ඕක තමයි සමස්තයක් විදිහට අපේ අද තියෙන ජීවිතය, අපේ තියෙන මෝඩකම, අවිද්‍යාව කියලා කියන්නේ. අපි ඇත්තටම හොයාගෙන ගියොත් ඒ දේ පෙන්වන්න පුළුවන් කමක් ලෝකේ අපි ජීවත් වෙන තැන පෙන්වන්න පුළුවන් කමක් නැහැ. ඒ කියන්නේ අපි පවත්නා ධර්මයේ පිළිබඳව, ධර්මතාවයේ පිළිබඳව විශ්ලේෂණය කරගෙන යනකොට අපිට හම්බෙන්නේ ඇහැ රූප චක්කු විඥාන වගේ ධර්මතා ටිකක්. ඒක කවදාවත් පුද්ගලයෙකුනේ නැහැ. හැබැයි දැන් අපිට හම්බෙනවා පුද්ගලයෙකුගේ ඇස්, පුද්ගලයෙකු දකින්න රූප, මේ ආදී ලෙස තමයි අපිට මේ දේවල් හම්බ වෙන්නේ. ඇයි අපිට එහෙම හම්බ වෙන්නේ? අපි අර මෙහි ඇති කරගත්ත මනෝ විතර්කය බාහිරට ප්‍රක්ෂේපණය කරන කම නිසා. දැන් මේසය කියන එක කොටසකටවත් අයිතිව තිබුණේ නැහැ. අයිතිව නොතිබුණු තැනක අපි මේසය හදාගත්තා වගේ අපි මෙහි ඇති කරගන්න දැන ගැනීම,
මේක වටාපතයි කියලා ඔබ ඇති කරගන්න දැන ගැනීම කවදාවත් බාහිරට අයිති දෙයක් නෙමෙයි. හැබැයි ඒ දැන ගැනීම අපි හැම වෙලාවකදීම බාහිර තියෙන දෙයක් කියලා අපි මනසින් එළියට ප්‍රක්ෂේපණය කරනවා. එළියට දානවා. දාලා තමයි අපි රූපෙට කැමති වෙන්නේ. අපි රූපෙට ආස කරන්නේ. රූපෙත් එක්ක ගැටෙන්නේ මේ විදිහට තමයි අපි. එතකොට අපිට රූපේ පේන්නේ මොන විදිහටද? රූපේ මම කැමති දෙයක්, රූපේ මම අකමැති දෙයක්, රූපේ වටින දෙයක්, රූපේ නොවටින දෙයක්. ඇත්තටම රූපේ ස්වභාවය කැමති, අකමැති, වටින, නොවටින මොකුත් තිබුණේ නැහැ. වර්ණ රූපයට තියෙනද කැමැති අකමැති ස්වභාවයව කිසිම දෙයක් ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ ගතිය නොදන්නකම නිසා තමයි, ඒ මෝඩකම නිසා තමයි අපි ලෝකේ ජරා මරණ දුක විඳින්නේ. දැන් අපිට කෙනෙක් මැරෙනකොට, කෙනෙක් ලෙඩ වෙනකොට, අපි ලෙඩ වෙනකොට, අපි මැරෙනකොට අපේ ජීවිතේට දුක ගලාගෙන එනවා. ඒ දුක ගලාගෙන එනකොට අපි ඒකට කියනවා ජරා මරණ දුක කියලා. ජරා මරණ දුක අපි විඳින්නේ මේ තියෙන මෝඩකම නිසා. නැතිනම් ලෝකේ ඇත්තටම පවතින ස්වභාවය මොකද්ද? පවතින ස්වභාවය තමයි ජරා මරණ ධර්මයක් පවතිනවා. ලෝකේ පවත්නා ස්වභාවයේ ජරා මරණ ධර්මයක්. ජරා මරණ ධර්මයක් කියලා කියන්නේ. ජරා මරණ ධර්මයක් කියලා කියන්නේ දැන් මේ කැලේ තියෙන ගස් කොළන්, තනකොළ ගස් ඕන දෙයක් ඕන වෙලාවක මැරිලා යන්න පුළුවන්කම තියෙනවනේ. ඕන වෙලාවක ඕන දෙයක් මැරලා යන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලෝ හිතන්නකෝ ඔයගොල්ලෝගේ ගෙවත්තේ තියෙන තනකොළ ගස් ඔයගොල්ලෝ නොදකින මේ පැල ඇටි ඕන වෙලාවක මැරිලා යන්න පුළුවන්කම තියෙනවා. ඔයගොල්ලන්ට දුක එනවද? ඒ කියන්නේ දුකක් එන්නේ නැහැ. ඒක තමයි මරණ ධර්මය කියලා කියන්නේ. ලෝකේ හටගත්ත දේවල් නැති වෙලා යනවා කියන එක ඒක මරණ ධර්මයක්. ඒක ජරා ධර්මයක්. ඒ ධර්මයේ දුක නැහැ. හොඳම උදාහරණය තමයි දැන් ඔයගොල්ලෝ කවුරුත් මලගෙවල් වලට සහභාගී වෙලා ඇති, සම්බන්ධ වෙලා ඇති. පොඩ්ඩක් ඒ දේවල් වලට මූණ දෙනකොට, සහභාගී වෙනකොට පොඩ්ඩක් ඒක විශ්ලේෂණය කරගන්න බලන්නකෝ ඒ වෙලාවේදී. ඒකෙනත් එක්ක සමීපවම හිටපු අය විඳින දුක. එයත් එක්ක ටිකක් දුරස්තව හිටපු අය විඳින දුක සහ ඒ පුද්ගලයා පිළිබඳව නොදන්නාම කෙනෙක් විඳින දුක. මේ තුන්දෙනා විඳින දුක එක සමානද? සමාන නැහැ. මේක අසමානයි. දැන් අපි කියනවා නම් කෙනෙක් මැරෙන නිසායි දුක එන්නේ කියලා අඩුම තරමේ මේ මැරෙනවා කියන එක දකින්න අයටවත් එක සමාන දුකක් ගේන්න ඕනේ නැද්ද? මැරෙන එක නම් දුක, මැරෙන නිසා නම් දුක එන්නේ. මේ මැරෙන එක නිසා එන දුක මේ අයටවත් එක සමාන විදිහට ගේන්න එපා. නට එහෙම ගේන්නේ නැහැ. ඇයි? මරණ ධර්මයේ තියෙන තැනක මරණ දුක උපද්දගන්නේ කෙනා නිසා. තමන්ගේ හිත පැත්තේ නිමිති අර රූපේ පැත්තට ප්‍රක්ෂේපණය කරන්න පුළුවන් නම් වැඩිපුර කෙනෙකුට එයාට දුකේන සම්භාවිතාවය වැඩි වෙලා. ගැටෙන සම්භාවිතාවය වැඩි වෙලා. එතකොට දැන් තමන්ගේ පැත්තෙන් මට මෙහෙම කරපු, මට මෙහෙම සලකපු, මාත් එක්ක මේ විදිහට කටයුතු කරපු කෙනා කියලා තමන්ගේ පැත්තේ ඇති කරගන්න නිමිති ටිකක් තියෙනවා නම් ඒ නිමිති ටික අර මේ කෙනයි මේ මැරිලා තියෙන්නේ කියලා එළියට දානකොට මොකද වෙන්නේ මනසේ? අන්න තමන්ගේ ජීවිතේට දුක ගලාගෙන එනවා. ඒකයි අපි කියන්නේ හිතන්න පුළුවන් පරිසරයේ වැඩි වෙනකොට දුක වැඩි වෙනවා කියලා. එතකොට ඇත්තටම දුක ගෙනල්ලා තියෙන්නේ මරණ ධර්මයේද එහෙම නැතිනම් මරණ ධර්මයක් පිළිබඳව ඇති කරගත්ත වැරදි සංකල්පනාවද අපිට දුක ගෙනල්ලා තියෙන්නේ. අපිට දුක ගෙනල්ලා තියෙන්නේ මරණ ධර්මයේ පිළිබඳව ඇති කරගත්ත වැරදි සංකල්පනාව නිසා. වැරදි සංකල්පනාව නිසා තමයි මරණ ධර්මය මරණ දුක බවට පත් කරලා තියෙන්නේ. ජරා ධර්මය ජරා දුක බවට පත් කරලා තියෙන්නේ ඒක නිසා. අපි මෙහෙම දකිනකොට මම කියලා මේ රූපය අල්ලගන්නවා නම් ඒ අල්ලගත්ත මම නැමැති රූපය දිරනවා කියලා පේනකොට අපිට දුක එනවා. හැබැයි අපිට ඇහැට පේන රූපය මම කියලා හිතන මෝඩකම නැත්තම් අපිට එතකොට මේ රූපේ දිහා බලනකොට දුක කියන දේ එන්න හේතු නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙන්න මේ හේතු නැති කරන්නට පුළුවන් ක්‍රමවේදයක් මිසක වෙනත් දෙයක් නෙමෙයි. අපි නිවනට කියනවා අජරාමර නිවන කියලා. ජරා මරණ නැති නිවනක් කියලා. ජරා මරණ නැත්තේ ඇයි? ජරා මරණ පණවන්නට හේතු නැති නිසා. ඒ නිවන තුල දිරීම් නැහැ, මරණ නැහැ. ඇයි? ඒ කෙනාට මේ හටගත්තු ධර්මය ඉතුරු නැතුව නැති වෙනවා කියන ලෝකේ යථාර්ථය අවබෝධ වෙලා තියෙනවා. යථාර්ථයේ තේරුම් ගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා.
ඒ යථාර්ථය ඒ විදිහට තේරුම් ගන්නකොට ලෝකේ දුක් වෙන්නට තියෙන ඉඩකඩ තමයි මිනිස්සුන්ගෙන් අයින් වෙලා තියෙන්නේ. ඒ කෙනෙකුට කවදාවත් බනින්න පුළුවන් කමක් නැහැ. බැනලා දුකක් දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි බැනලා දුකක් දෙන්න බැරි? ශබ්දයේ ශබ්දයක් විතර නම් එතන කොහොමද බැනුමක් තියෙන්නේ? ඒ නිසා ධර්මය අවබෝධ කරගන්න කෙනෙකුට දුකක් දෙන්න පුළුවන් කමක් නැහැ තව කෙනෙකුට බැනලා. දැන් පාරයිනේ මිනිස්සු දෙන්නේ රණ්ඩු වෙවි ගියා කියලා ඔයගොල්ලෝගේ ජීවිත අපිට දුකක් එනවද ඒක ගැන? අපිට දුකක් ඇති වෙන්නේ නැහැ. අපිට තරහක් ඇති වෙන්නේ නැහැ. හැබැයි ඒ බනින්නේ මට කියලා හිතුනොත් එහෙම. ඒ වචනේ අපි අල්ලගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? අන්න දැන් දුක එන්න හේතු ටික තියෙනවා. වචනේ නෙමෙයි දුක එන්නේ වචනේ පිළිබඳව අපි මනස පවත්වන විදිය අනුව තමයි ඒක දුක ගේනවද නැද්ද කියන එක තීරණය කරලා තියෙන්නේ. අන්න ඒ වගේ ලෝකේ අපිට දුක ගේන්න පුළුවන් පැති සියල්ලක්ම ආවරණය කරලා අපිට මේ දේ නැති කරන්නට පුළුවන්කම තියෙන්නේ මේ ලෝකයේ අර පවත්නා යථාර්ථය පිළිබඳව නුවණින් අවබෝධ කරගන්නා කෙනෙකුට. ඒ අවබෝධ ඥානය තිබුණොත් පමණයි අජරාමර සංඛ්‍යාත නිවන කියන දේ ලබා ගන්නවා කියන දේ කියන්නට සුදුසුකම තියෙන්නේ. ඒ දේ ලබන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. අපි ලෝකය ඇසුරු කරන තැන, ලෝකය ඇසුරු කරන විදිය පිළිබඳව අපි හොඳ නුවණක් පවත්වන්නේ නැත්තම්. ලෝකය ඇසුරු කරනවා කියන තැන අපි හිතාගෙන ඉන්නේ තිබුණ ලෝකෙක ඉපදිලා ලෝකේ තියෙනකොට අපි ජීවත් වෙලා ලෝකේ තියෙනකොට අපි මැරිලා යනවා කියන තැනක තමයි අපි හැමෝම ඉන්නේ. හැබැයි ඇත්තම කතාව තමයි අපි බලනකොට ලෝකේ පේනවා ඒ වගේම අපි පෙනීම නැති වෙනකොට පේන ලෝකේ නැති වෙලා යනවා. එහෙමනේ වෙන්න ඕනේ. රූපය කියන දේ හටගත්තු රූපේ ඉතුරු නැතුව නැති වෙනවා කියලා කියනවා නම් ඔයගොල්ලෝ දැකපු ලෝකය ආපහු තියෙන්න පුළුවන්ද? මම මෙහෙම ඇහුවොත් ඔයගොල්ලෝ ගෙදර ඉඳලා එන්නේ නැති. ගෙදර ඉඳලා ආපු ගෙදරට ආපහු ඔයගොල්ලන්ට යන්න පුළුවන්කම තියනවාද? ආපු ගෙදරට ඔයගොල්ලන්ට කවදාවත් යන්න පුළුවන්කම නැත්තේ නැහැ. ආපු ගෙදර තියනවාද කියලා ඇහුවොත් අන්තිමේටම දැකපු ගෙදර තියනවාද කියලා ඇහුවොත් කවදාවත් ඒ රූපය ආයෙ දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒක දකින්න පුළුවන් නම් දකින්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව නිසා මිසක වෙනත් දෙයක් නිසා නෙමෙයි. අපි ආපහු දකින්නකොට අපි හිතනවා අන්තිමේටම දැකපු ගෙදර තමයි මෙතන තියෙන්නේ කියලා. ඒ හිතන එක නිසා තමයි ওই ගෙදර විනාශ වෙනකොට, කැඩෙනකොට, බිඳෙනකොට අපිට දුක් වෙන්න වෙන්නේ. ඔක හොඳට පවත්ව ගන්න අපිට දුක් වෙන්න වෙන්නේ. හැමදේම තියෙන ගෙදර එළිය තියෙන නිසා. යම්කිසි කෙනෙකුට රූපය තුල තියෙන ගෙදරක් හම්බ වෙන්නේ නැත්නම් ඔයක කැඩිලා බිඳිලා නැති වෙලා විනාශ වෙලා ගියත් එයාට දුක ගේන්න හේතුවක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අපි එතනට යන්නේ කොහොමද, එතනටපත් වෙන්නේ කොහොමද කියන දේ අපිට අවබෝධ කරගන්න විදිහට තමයි දේශනා කළේ. ඒකට තමයි අනිත්‍යතාවය කියලා කිව්වේ, දුක්ඛතාවය කියලා කිව්වේ, අනාත්මතාවය කියලා කිව්වේ. මේ අවබෝධ කරගන්නට ඕනේ කරුණු තුනයි. ඒ තමයි අනිච්ච, දුක්ඛ, අනාත්ත කියලා කියන මේ ධර්මතා තුන. අපිට මානසිකාරයේ පැවැත්විය යුත්තේ නැවත නැවත හිතන්න තියෙන්නේ කරුණු තුනයි. අනිච්ච, දුක්ඛ, අනාත්ත. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම කියන මේ ලක්ෂණ තුන පිළිබඳව තමයි අපි නැවත නැවත හිතන්න ඕනේ. නැවත නැවත අපි කරුණු පවත්වන්නට අවශ්‍ය වෙන්නේ. ඒ තමයි ලෝකේ තියෙන යථාර්ථය. ඒ අනිත්‍යතාවය තමයි අපි අද නුවණින් ප්‍රතිවේධ කරන්නට ඕනේ. අනිත්‍යයි කියලා කියන්නේ මොකද්ද? ඇහැ හටගෙන නැති වෙනවා, රූපය හටගෙන නැති වෙනවා, කන හටගෙන නැති වෙනවා, ශබ්දය හටගෙන නැති වෙනවා. ඒ වගේම හිත ඒ තැන හටගෙන නැති වෙනවා කියලා දකින දර්ශනය. ඒක අපි දැක්ක යුතු වෙන්නේ බාහිරව වෙනම ලෝකයක් උපද්දගෙන නෙමෙයි. අපි ඒක දැක්ක යුතු වෙන්නේ මේ හැම මොහොතකම Taman තුල विद्यमान වන ස්වභාවයක් විදිහට. ඔබට දැන් ඇහැට රූපයක් පේන තැනක ඔබ මේ නුවණ පවත්වන්නට තරම් දක්ෂයෙක් බවට පත්වන්නට ඕනේ. ඇහැට රූපේ පේන තැනක සිද්ධවන්නේ මෙහෙම දෙයක් කියන නුවණ පවත්වන්නට තරම් දක්ෂයෙක් වන්නට ඕනේ. ඒ නුවණ පවත්වන්නේ යම් පමණකටද ඒක අවබෝධ කරන ප්‍රතිශතය එපමණකට තමයි තියෙන්නේ. හිතන්නේ නැති කෙනෙකුට ඒකට කියන අනුපස්සනා කියලා. අනුපස්සති කියන්නේ නැවත නැවත පුන පුනා නුවණින් දකිනවා කියන එක. ඒ විදිහට නැවත නැවත පුන පුනා නොදකින කෙනෙකුට ඒක දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි නැවත නැවත පුන පුනා ඒ පිළිබඳව මානසිකාරය කරන කෙනෙකුට තමයි මේ දෙක අතර තියෙන මේ දුරස්ත භාවය තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. මොකක්ද? යථාර්ථය තේරුම් ගැනීම අතර තියෙන දුරස්ත භාවය. දැන් අපිට ඇහැට පෙනිලා
වටාපත වූ රූපයක් තියෙනවා කියලා දැනගෙන ටික වෙලාවක් ගියාට පස්සේ තමයි අපිට නුවණ උපදින්න පුළුවන්කම තියෙන්නේ මෙතන සිද්ධ වුණේ මෙහෙම ධර්මතාවයක් කියලා. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. රහතන් වහන්සේ නමකගේ පවත්නා නුවණ කියලා කියන්නේ මේක හටගෙන නිරුද්ධ වුණාට පස්සේ ඒ පිළිබඳව නුවණ පවත්වන්න දක්ෂයි උන්වහන්සේ. මෙතන මේ Nirodhayයි මෙතන හටගෙන නිරුද්ධ වුණා කියන එක ගැන නුවණ පවත්වන්න පුළුවන් උන්වහන්සේට. අපිට ඒක පුළුවන් කමක් නැහැ. අපිට පේන්නේ හටගෙන නිරුද්ධ වුණාට පස්සේ වටාපත කියලා දැනගෙන ඒක තියනවා කියලා වැරදියට හිතලා දැන් අපිට පුළුවන් මේ සිද්ධ වුණ සිදුවීම පිළිබඳව මානසිකාරය කරන්න. ඒක තමයි අනිත්‍ය පැත්තෙන් අපි කරන්නේ. එහෙම කරනකොට අපිට මුලින් මේක හිතන්න ගන්නකොට ටිකක් අමාරු වෙනවා. එතකොට සමහර වෙලාවට අපිට මේ ගැන හොඳට කල්පනා කරන්න වෙනවා විනාඩි 5ක් 10ක් 15ක් 20ක් මේක ගැන අපිට හොඳට නුවණ පවත්වන්න සිද්ධ වෙයි. හැබැයි මේක හිතට පුරුදු කරන්න ගත්තාම ඔබටම තේරුම් ගන්න පුළුවන්. දැන් ගොඩක් හිතන්න ඕනේ දෙවෙනි පියවරට යනකොට ඔබට දැන් අර නුවණින් මේක දිහා බලන් ඉන්න පුළුවන්. මේ දෙක අතර තියෙන පරතරය ටිකෙන් ටික අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ දෙක අතර කිසිම පරතරයක් නැතුව ඔබ දැකලා හිතින් දැනගෙන ඉවර වෙනකොටම ඔබට නුවණ උපදින්න පුළුවන්. දැකපු දේ හටගෙන එතනම ඉතුරු නැතුව නිරුද්ධ වුණා. දැනගත්ත දේත් හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියලා. බය වෙන්න එපා. එකෙන් කියන්නේ මේ ඩිමෙන්සියා වගේ එකක් හැදිලා මේක මොකද්ද කියලා මේ මතක නැති වෙලා ගිහිල්ලා කියන එක නෙමෙයි. දකින්න දේ පිළිබඳ දැනගැනීමෙහි නෙමෙයි වරද තිබුණේ. දකින්න දේ දැකීම මාත්‍රයෙන් ඉවරයි කියන එක දන්නෙත් නැහැ. දැනගන්න දේ දැනගැනීම මාත්‍රයක් පමණයි කියන එක දන්නෙත් නැහැ. ඒ නිසා මේ දෙකම එකයි කියන තැන තමයි මෝඩකම තිබුණේ. මේ දෙකම එකයි කියලා ගන්න කම ඇතුලේ තමයි අවිද්‍යාව තිබුණේ. දැන් නැති වෙලා යන්නේ අවිද්‍යාව මෝඩකම මිසක වෙනත් දෙයක් නෙමෙයි. එතකොට මේ දෙකම එකයි කියලා හිතන මෝඩකම නැති වෙලා යනවා. හැබැයි දැනගන්න බැරි වෙලා නැහැ. ඒ නිසා රහතන් වහන්සේටත් ඕන තරම් දෙයක් පිළිබඳව දැනගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඒ දේ දැනගත්තයි කියලා දැනගත්ත දේ තියනවා කියලා ගන්න මෝඩකම උන්වහන්සේට නැහැ. අපිට තියෙන ප්‍රශ්නේ තමයි දැනගත්ත දේ රූපේ පැත්තේ පේනවා කියලා අපි ඉතුරු කරනකම. ඒකට කියනවා අපි නිමිති ඉතුරු කරනවා කියලා. නිමිති ඉතුරු කරනවා. ඒකට අපි තව පැත්තකින් කියනවා භවය කියලා. භවයේ ඉතුරු කරනවා කියලා කියනවා. භවයේ ආශ්‍රවයක් කියලා කියන්නේ ඒ නිසා තමයි. මේ ඇති බවට අපි පුරුදු කරගත්ත සංඥාවක් අපි ඉතුරු කරලා තියෙනවා. එතකොට බාහිර ආයතන ටික අපිට පේනවා තියනවා කියලා. ඒ නිසා තමයි අපිට ලෝකෙ තියෙන්නේ. දකින්න පුළුවන් ලෝකේ, අහන්න පුළුවන් ලෝකේ, විඳින්න පුළුවන් දේවල් තියනවා කියන එක පිළිබඳ අපිට නිමිති තියෙන මේ ලෝකය ගැන නිමිති තියෙන ඒ නිසා. මේ ටික නැත්තම් මොකද්ද වෙන්නේ? ලෝකේ නැහැ. මේ ටික නැත්තම් ලෝකේ නැහැ. ඒ නිසා ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන වචනයක් ලෝක නිරෝධය කියලා. ලෝකේ නිරුද්ධ කිරීම. ලෝකේ නිරුද්ධ කිරීම කියලා කියන්නේ මේ භෞතිකය විනාශ කිරීම කියන හෝ භෞතිකේ නැති වෙලා යනවා කියන එක පිළිබඳව නෙමෙයි. ඒක පවතිනවායයි ගත්ත වැරදි දෘෂ්ටිය නැති වෙලා ගිහිල්ලා. ඒක පවතිනවායයි ගත්ත වැරදි දෘෂ්ටිය දුර වෙලා නම් දැන් ඒ පිළිබඳව ඇති වෙන පවතිනවායයි ගන්න පුළුවන් කමක් එයාට ඇත්තේ නෑ. එයා දකිනවා හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව. ඇහැ රූපාදී ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව දකිනවා. කන ශබ්දාදී ධර්මය හටගෙන ඉතුරු නැතුව නැති වෙන බව දකිනවා. ඒ මොහොතට හටගෙන නැති වෙන ධර්මතාවයේ දකින නිසා ඒ කිසිම තැනක පවතිනවායයි යමක් ගන්නට පේන්නේ නැහැ. ඒ නිසා එතනින් මිදෙන්නට පුළුවන්කම තියනවා ඒ උත්තරීතර ඥාන දර්ශනය නිසා, ඒ උත්තරීතර අවබෝධය නිසා. අපි උත්සාහවත් වන්නට ඕනේ ඒ අවබෝධය කරා කෙමෙන් යන්නේ කොහොමද කියන එක පිළිබඳව දකින්නට. ඒ අවබෝධය කරා අපිට ලං වෙන්නේ කොහොමද කියන එක දකින්නට. ඒක තමයි මාර්ගය කියලා කියන්නේ. එමත් නැත්නම් ඒක තමයි ප්‍රතිපදාව කියලා කියන්නේ. එතකොට අපි යා යුතු තැන තමයි ඒ අවබෝධය සාධනය කරගන්නට, ඒක සාක්ෂාත් කරගන්න, ඒක දකින්න අපි යන්න අවශ්‍ය ක්‍රමයක් තියෙනවා. අපේ ජීවිතේ එතනට යන්නට හැඩගස්වා ගත යුතු ක්‍රමයක් තියෙනවා. ඒක තමයි ප්‍රතිපදාව බවට පත් වෙන්නේ. එතකොට මේ ප්‍රතිපදාව පිළිබඳව අපිට කතා කරනකොට අපි ඔය කතා කළේ අපි මානසිකාරයේ පැවැත්විය යුතු ප්‍රදේශයේ පිළිබඳව විතරයි. අපිට හාත්පස තව වෙනස් කරගන්න ගොඩක් දේවල් තියෙනවා. මොකද කෙනෙකුට එකපාර පුළුවන් කමක් නැත්තේ නැහැ. ඔය ටික කිව්වා කියලා මේ එකපාර ඔතෙන්ටපත් වෙන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ලෝකේ ස්වභාවය තමයි
බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. ඔක ලෝකේ පවත්නා ධර්මයේ සහ ඒ ධර්මයේ පිළිබඳව අවබෝධ කරගන්නා ඥානය. එතකොට දිත්තේ දිත්තමත්තම් භවිස්සති කියලා කියන්නේ දැකීම මාත්‍රයෙන් ඉවර වෙනවා කියලා දකින්නකම. සුතේ සුතමත්තම් භවිස්සති කියලා කිව්වේ ඇසීම මාත්‍රයෙන් පමණක්ම ඉවරයි කියන එක. මුතේ මුතමත්තම් කියන්නේ විඳීම මාත්‍රයෙන් ඉවරයි කියන එක. කියන්නේ විඳීම කියලා කියන්නේ දිවට රස, නාසයට ගඳ සුවඳ සහ කයට ස්පර්ශ විදිහට ලැබෙන විඳීම. ඊට පස්සේ විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් කියලා කියන්නේ දැනගැනීම මාත්‍රයකින් පමණක්ම අවසන් වෙනවා කියන එක. එතකොට මේ ආයතනයන්ගේ ක්‍රියාකාරීත්වය තමයි ඒ මොහොතේ හටගෙන ඒ මොහොතේ නැති වෙනකම ඒක එකපාර දැනගත්ත දෙයක් ආය දැනගන්න බෑ. අලුතෙන් ඒ දේ පිළිබඳව උපදින කම නිසා අලුතෙන් දැන ගැනීමක් උපදින්නේ. ඒ කලින් තිබුණු එක නෙමෙයි. මේ විදිහට හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක් තමයි පවතින්නේ. ආශ්‍රව කියලා කියන්නේ මේ පවතින නිරුද්ධ වීම නොදන්නා කම නිසා එකම දේවල් ටිකක් තියනවා කියලා වැරදි විදිහට හිතාගෙන ඉන්න කම. ඒක හරියට අර පාරේ යන වාහනයක් පේනවා වගේ. දැන් පාරේ යන වාහනයක් කවදාවත් දකින්න බැහැනේ. ඇහැට පේන්නේ අපි ගත්තොත් එක රූපයක්, එක රූප සටහනක් විතරයි. එක රූප සටහනක් පේන තැනක තමයි අපි හිතන්නේ පාරේ වාහනයක් යනවා කියලා. එකම වස්තුව තැන් දෙකක තියෙන්න පුළුවන්කම නෑ. ඇහැට වාහනේ යනවා කියන එක පේන්නේ නැහැ. අපිට තැන් දෙකක පේනකොට අපි හිතනවා මෙතන තියෙන එක මෙතෙන්ට ඇවිල්ලා තියෙනවා කියලා. එතකොට අපිට පාරේ යන වාහනයක් පේනවා. ඒ තමයි අපි ඒ විදිහට තමයි අපි අවිද්‍යාවෙන් ගෝචර කරගන්නේ හැම වෙලාවකදීම. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන ඒ වගේ දේවල් වලට චලන චිත්‍ර කියලා. සෙලවෙන චිත්‍රයක් කියලා. දැන් අතපය උස්සනවා කියන එක මේක හෙලවෙන චිත්‍රයක් විතරයි. කවදාවත් අත උස්සනවා කියන එක අපිට ඒ කියන්නේ දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. අපි දකින්නේ එක වෙලාවක එක තැනක තියෙන දෙයක් විතරයි. හැබැයි අපි අත එසවීම කියලා දෙයක් අපි දැනගෙන තියෙනවා පුද්ගලයෙකුගේ. ඒ නිසානේ අපි තව අය සජීවී කියලා හිතන්නේ. කතා බස් කරන ඇවිදිනවා මේ ඉරියව් පැවැත්ම කරනවා. මේ නිසා අපි හිතනවා සජීවී කියලා. හැබැයි ඇහැට පේන්නේ එක මොහොතකට එක චිත්‍ර මාත්‍රයක් විතරයි සියුම්ම ගත්තාම. මේ චිත්‍රය අපි විශ්ලේෂණය කරලා දැනගන්නවා. ඊට පස්සේ ආපහු ඒක බාහිර තියනවා කියලා හිතලා අතාරිනවා. ආය දෙයක් පේනවා. ආය පේනකොට අපි මනසින් Taman ළඟ තියෙන නිමිති ටිකට ගලපලා බලනකොට කලින් තිබ්බ එකමයි ඊට වඩා පොඩ්ඩක් උඩින් කියලා හිතනවා. ඊට පස්සේ අපිට අත ඔසවනවා කියන එක පේනවා. එතකොට ඇත්තටම අපිට ඇහැට පෙනිලා නෙමෙයි ඒක. අපි හිතින් දැනගෙන තියෙනවා පුද්ගලයෙක් අත එසෙව්වයි කියලා. ඒක ඇහැට දකින්න පුළුවන්කම ලැබිලා නැහැ. ඒ නිසා අපි ලෝකේ දකින්නවා කියලා හිතන දේ යථාර්ථය නෙමෙයි. ඒක ඇතුලේ කොටස් වලට කඩන්න වෙනවා. අපි දකින දේත්, ඇහෙන දේත්, විඳින දේත්, දැනගන්න දේත් කියලා කොටස් වලට කඩන්න වෙනවා. කඩලා බලනකොට विद्यमान වෙන දේ තමයි දැකීම කියන දේ ඒ මොහොතේ හටගෙන නැති වෙනවා කියන දේ. ඇහිීම කියන දේ මොහොතේ ශබ්දය කියන දේ හටගෙන නැති වෙනවා කියන එක. කවදාවත් ඒ දේ නැවත උපදින්නේ නැහැ කියන එක. ඒකට බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරන දේ තමයි අහුත්වා සම්භූතං හුත්වා නභවිස්සති කියලා. අහුත්වා සම්භූතං කියලා කියනවා පෙර නොතිබී හට ගන්නවා. හුත්වා නභවිස්සති කියලා කියනවා වර්තමානයේ වී අනාගතයට පවතින්නේ නැහැ කියන එක. පෙර නොතිබී හට ගන්නවා වර්තමානයේ හටගත්ත දේ අනාගතයට නොතිබී නැති වෙලා යනවා. ඒක තමයි ස්වභාවය. ඇහත් එහෙමයි, රූපයත් එහෙමයි, කන එහෙමයි, ශබ්දය එහෙමයි. ඒක අතීතේ නොතිබීම හටගත්ත ඉතුරු නැතුව මේක නැති වෙලා ගිහිල්ලා ආය අනාගතයට ඉතුරු වෙලා නැහැ. එතකොට මෙන්න මෙහෙම පවතින ක්ෂණිකව සිදුවන ධර්මතාවයක් පිළිබඳ අවබෝධ කරගන්න යනකොට අපිට තියෙන බරපතලම ගැටලුව තමයි ආශ්‍රව ධර්ම. ආශ්‍රව කියලා කියන්නේ අපි මනසින් ඇති කරගත්ත පුරුදු සමුදායක් තියෙනවා. අපි හිතින් පුරුදු කරපු විදිහක් තියෙනවා. එතකොට මේ ආශ්‍රව බෙදනවා කාමාශ්‍රව, භවආශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා ප්‍රධාන ආශ්‍රව කොටස් 4කට. ඒකෙන් කාමාශ්‍රව කියලා කියනවා කාම ආශ්‍රවය. කාමාශ්‍රවය කියලා කියන්නේ අපිට හිතේ ඇතිවෙන කැමැත්ත අපි දකිනවා රූපයේ පැත්තේ තියනවා කියලා. හිතේ ඇතිවෙන කැමැත්ත රූපයේ පැත්තේ තියෙන දේ කියලා. ඒ නිසා තමයි අපිට සතුට ඇති කරලීම සඳහා ඒ කැමැත්ත තියෙන රූපයම අපිට දකින්න අවශ්‍ය වෙන්නේ. බඳු රූප දකිනකොටම අපිට කැමැත්ත උපදිනවා. අපි කැමැත්ත උපදින දේ නැවත දකිනවා රූපයේ පැත්තේ තියනවා කියලා.
ශබ්දය අහනකොට කැමැත්ත උපදිනවා. අපි කැමැත්ත දකිනවා ශබ්දයේ තියෙන දේ කියලා. ඒ නිසා ඒ බඳු වූම ශබ්ද අපිට අවශ්‍ය වෙනවා ඒ සතුට උපද්ද ගන්න. ඒ නිසා තමයි අපි හොඳ රූප හොයන්නේ, හොඳ ශබ්ද හොයන්නේ, සින්දු ගීත ආදී දේවල් වලට අපි කැමති වෙන්නේ මේ විදිහට තමයි. එතකොට ඒක යථාර්ථය නෙමෙයි ආශ්‍රවයක්. අපි හිතින් පුරුදු කරගත්ත දෙයක්. ඒ පුරුදු කරගත්ත විදිහට අනුව තමයි අපිට ඒක විඳින්න පුළුවන්කම තියෙන්නේ. ඒ පුරුද්ද වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා කෙනකෙනාට. දැන් කාමාශ්‍රවය කියන දේ වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ වලට යටින් යන තව ආශ්‍රව තට්ටු වෙනම තියෙනවා. හැබැයි කැමැත්ත කියන දේ තිබෙන විශේෂත්වය තමයි කැමැත්ත කියන දේ තියෙන දේ තමයි අපි දකිනවාද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ටිකේ මේ ටික තියෙනවා කියලා. එතකොට මෙන්න මේ පුරුද්ද තමයි අපි නැති කරගන්න ඕනේ. අපි හිතන්න පුරුදු වෙලා ඒකට කියන අනන්ත සසරක ඉඳලා අපි හිත පුරුදු කරලා තියෙනවා එක පැත්තකට. ඒ පැත්ත තමයි මේ රූපයේ පැත්තේ මේ දේවල් තියෙනවා කියලා හිතනකම. ඒක කාමාශ්‍රවය. භවආශ්‍රවය කියලා කියනවා. භව කියලා කියනවා භවතිති භවෝ. විද්‍යමානයි. තියෙනවා කියලා ගන්නකම. ඇහැට රූපය ගැටෙනවා. රූපය ගැටුනහම අපි හිතින් දැනගන්නේ තියෙන රූපය කියලා. ඒ වුණාට රූපය ඇත්තටම ඇස් සමුවට ආව එක විතරනේ කලේ. එතනින් එහාට දෙයක් ඒක කලේ නැහනේ. ඒ රූපේ එතනම හටගෙන නැති වෙලා යනවානේ. ඒ වුණාට අපි නැතිවීම පිළිබඳව දකින්නේ අපි හිතනවා පෙනුන රූපේ එළියේ තියනවා කියලා. ඒ නිසා තමයි අපිට මේ වස්තු තියනවා කියලා ගේන්නේ. එතකොට මේ තියනවා කියන කමත් එක ආශ්‍රවයක්. ඒකට කියනවා භව ආශ්‍රවය කියලා. භව ආශ්‍රවය. එතකොට දැන් අපිට ලෝකේ කැමැත්තක් තියෙනවා. රූපේ පැත්තේ අපේ කැමැත්ත උපදවන ගතියක් තියෙනවා. කැමැත්ත උපදවන ගතිය විතරක් නෙමෙයි. අපිට මේ කැමැත්ත උපදවන ආදී දේවල් එළියේ තියනවා කියන බවක් තියෙනවා. කැමැත්ත උපදවන රූපාදී දේවල් එළියේ තියනවා කියන බවක් තියෙනවා. අපි ඒකට කියනවා භව ආශ්‍රවය කියලා. එතකොට මේක උපදවන්නට අවිද්‍යාවත් හේතුවක් වෙනවා. ditthිය කියන එක වෙනම අපි කතා කරන්නට ඕන දෙයක්. නමුත් දැනට ආශ්‍රව කියන තැනින් අල්ලගන්නකො අපි පුරුදු කරලා තියෙන විදිය හිතට. එතකොට මේ ගොඩක් අපි හිතට පුරුදු කරලා තියෙන දේ අපිට පුළුවන් කමක් නැහැ එකපාර කඩලා අයින් කරලා දාන්න. මේක එකපාර කඩලා අයින් කරන්න බෑ. අයින් කරන්න පුළුවන් අය ඉන්නවා. ඒ අයට කියනවා තික්කපඤ්ඤ පුද්ගලයෝ කියලා. තික්කපඤ්ඤ පුද්ගලයෝ කියලා කියන්නේ උද්ඝටිතඤ්ඤ පුද්ගලයෝ කියලාත් කියනවා. තීක්ෂණ ප්‍රඥා ඇති පුද්ගලයෝ. ඒ අයට එහෙම ඉක්මනට දකින්න පුළුවන්කම තියෙන හේතුව තමයි ඒ අය සසරේ ගොඩක් පුරුදු කරලා තියෙනවා. මේකේ යථාර්ථය මේ විදිහයි කියන දේ දකින්න සසරේ ගොඩක් පුරුදු කරලා තියෙනවා. ඒ පුරුද්ද නිසා මේක වචන මාත්‍රයක් අද ලැබුණාම ඒ අයට බොහොම ඉක්මනින් මේක අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙම අවබෝධ කරගත්ත අය හිටියා. එතකොට හැම අයටම එහෙම පුළුවන්කමක් ඇත්තේ නැහැ. අනිත් අයට සිද්ධ වෙනවා මොනවා කරන්නද? ඒක ප්‍රායෝගිකව පුහුණු කරන්න සිද්ධ වෙනවා. ඒක ප්‍රායෝගිකව පුහුණු කරන්න සිද්ධ වෙනවා. දැන් අපිට ඒ නිසා අවශ්‍යයි පුහුණුවක් ජීවිතේට මේ යථාර්ථය තේරුම් ගන්න. මේකේ පුහුණුව කියලා කියනකොට අපිට මේ පුහුණුව සිද්ධ කරගන්නට අපේ ජීවිතේ හැම පැත්තකින්ම අපි ආවරණය කරගන්නට අවශ්‍යයි. හැම පැත්තකින්ම අපි ආවරණය කරගන්නට අවශ්‍යයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ භාවනාව ගැන කතා කරනකොට ගොඩාක් පැතිකඩවල් අපට පෙන්නනවා කොහොමද අපි මේ ඉලක්කය සාධනය කරගන්නට යන්නේ කියලා. මේ ඉලක්කය සාධනය කරගන්නට යන්නේ කොහොමද කියන එක ගැන ගොඩක් පැතිකඩවල් වලින් අපිට පෙන්නනවා. මොකද අපිට එක එක වෙලාවට හිතට ඇති වෙන සංකල්ප එක එක විදිහ. එතකොට මේ දේවල් ඔක්කොම පරාජයටපත් කරලා තමයි අපිට යන්න වෙන්නේ. එතකොට ඇලීමක් ඇති වෙන තැනක හිතන විදිහට නෙමෙයි අපි ගැටීමක් ඇති වෙන තැනකදී කල්පනා කරන්නට ඕනේ. දැන් හිතේ උත්සන්න මට්ටමක් කියලා කිව්වේ දැන් අපිට බාහිර තියනවාමයි කියලා දැඩිවම හිතෙන් ඇලිලා ඒ මත වැටිලා ඉන්නකොට අපිට පුළුවන් කමක් නැහැ අර යථාර්ථයේ තේරුම් ගන්න. එතකොට ඉන්න මට්ටම ටිකක් අඩු වෙන්න ඕනේ. දැන් අර එක වෙලාවක බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනකට ආපු මිනිස්සෙක් බඩගින්න ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා කියනවනේ මේ කෙනාට කැම ටිකක් දීලා ඉන්න කියලා. ඉස්සෙල්ලා. ඒ කැම ටිකක් දීලා ඉන්න කියලා කියන්නේ. එයාගේ මනසේ එයාට දැන් ඊට වඩා ප්‍රශ්නයක් තියෙනවා. බඩගින්න තියෙනවා. එයා බණ අහන්නවට එයා බඩගින්න ඉන්න කෙනෙක්. එතකොට ඒ බඩගින්න වැඩි වෙනකොට එයාට ඊට වඩා ප්‍රශ්නයකට උත්තරයක් තමයි එයා හොයන්න ඕන වෙලා තියෙන්නේ. එතකොට එයාට මේ ටික කිව්වා කියලා මේ ගැඹුරු සියුම් කාරණාවකට හිත තියලා ඒ ඔස්සේ මනස අරගෙන යනවා කියන දේ වෙන්නේ නැහැ.
ඒ වගේ යම්කිසි මට්ටමකින් අපිට හිතට බලපාන වෙන මට්ටමක් තියෙනවා නම් ඉස්සෙල්ලා සිද්ධ වෙනවා ඒක උපමට්ටම් කරලා ඉන්නේ. ඒක නැති කරලා ඉන්න සිද්ධ වෙනවා. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා භාවනාව කියන දේ කොටස් දෙකකට බෙදලා එකක් තමයි සමතය අනිත් එක තමයි විපස්සනා. සමත භාවනා සහ විපස්සනා භාවනා. සමතේ තුලින් කරන්නේ මොකද්ද? රාග විරාග චේතෝ විමුක්තිය ඇති කරන එක. රාග විරාග චේතෝ විමුක්තිය කියලා කියන්නේ හිතේ තියෙන අර රළු කෙලෙස් මට්ටම් ටික අඩු කරලා දාන එක තමයි සමතේ තුලින් කරන්නේ. හිත විසිරීලා තියෙනකම අඩු කරලා දාන එක. හිතේ විසිරීම අඩු වෙනකොට තමයි සමාහිතෝ භික්ඛවේ යථා භූතම් පජානාති අපිට යථාර්ථයේ තේරුම් ගන්න පුළුවන්කම තියෙන. ඒ කියන්නේ අර සියුම් ධර්ම කරුණු අපිට අවබෝධ කරගන්න තේරුම් ගන්න හැකියාව ලැබෙන්නේ ඇයි? එතකොට හිත නිශ්චලව තියෙනකොට. දැන් උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ දැන් යම්කිසි වතුරක් නිතර නිතර කැළතෙනකොට මේක කැළති තියෙනකොට මේකේ අඩිය අපිට ලේසියෙන් දකින්න පුළුවන්ද? මේකේ අඩිය දකින්න එක ලේසි නෑ. ඇතුලේ තියෙන දේවල් දකින්න අමාරුයි. එතකොට මේ කැළතීම නැති වෙලා ගිහිල්ලා මේක නිශ්චල වුණොත් ඇතුළත තියෙන දේවල් පහසුවෙන් දකින්න පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ මනසත් මේක නැවත නැවත කැළතෙනවා වගේ එක එක අරමුණු වල එක එක ඇලීම් ගැටීම් වලින් උත්සන්න වෙලා නම් මේක යථාර්ථය දකින්න කියන දේ කරන්න බෑ. ඒ නිසා අපි කරන්නට ඕනේ මේ උත්සන්න වෙච්ච කම අඩු කරගන්නට ඕනේ. අන්න ඒකට අපිට පෙන්වනවා භාවනාව. එතකොට මේ භාවනාවේදී සමතයේ තුලින් කරන්නේ අර අරමුණු වල එහෙට මෙහෙට ගොඩක් විසිරිලා කැළතිලා තියෙනකම අඩු කරලා දාන එක. ඒකේ සමතයේ තුලින් අපිට කරන්නේ හිතේ තියෙන අර වැඩි ටික උපමට්ටම් කර දැමීම. අසුබේ තුලින් රාගය යටපත් කරනවා. මෛත්‍රිය තුලින් ද්වේෂය යටපත් කරනවා. එතකොට මරණානුස්සතිය ආදී දේවල් තුලින් වීරය උපදවලා දෙනවා. තමන්ගේ මරණය පිළිබඳව සිහිපත් කරනකොට දැන් ගොඩක් වෙලාවට මිනිස්සු ජීවත් වෙන්නේ මැරෙන්නේ නැහැ වගේ. මැරෙනවා කියන එක ගැන හිතන්නත් කැමැත්තක් සාමාන්‍යයෙන් අඩුයි ගොඩක් දෙනෙකුගේ. ඒ කියන්නේ යථාර්ථයට මුහුණ දෙන්න මිනිස්සු කැමති නැහැනේ කොහොමද? ඉතින් අර මැරෙනවා කියන එක ගැන හිතනකොට ඒක නිකන් අර අසම්භව්‍ය දෙයක්. නිකන් ඒක අයහපත් දෙයක් ගැන කිව්වා වගේ හැඟීමක් තමයි තියෙන්නේ. අර මලගෙවල් වල නිවන් සැප ලැබේවා කියලා ගහලා දැන් නිකන් නිවන් සැප ලැබේවා කිව්වත් මැරෙන්න කිව්වා වගේ අදහසක් තමයි මිනිස්සුන්ගේ තියෙන්නේ. එතකොට අර ඒ වගේ මරණය කියන එක මිනිස්සු ගොඩක් අකමැති කරන දෙයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දෙයක්. මරණ ධම්මෝම්හි මරණ ධම්මං අනතීතෝති ගහට්ටේනවා පබ්බජිතේනවා අබින්නම් පච්ච වෙක්කිතබ්බං. මරණය උරුම කොටගෙන ඉන්න කෙනෙක් මරණය ස්වභාව කරගෙන ඉන්න කෙනෙක් කියලා ගිහියා විසිනුත් පැවිද්දා විසිනුත් හැම වෙලාවකදීම මෙනෙහි කරන්න කියලා කියනවා. ඇයි මේ මෙනෙහි කරන්නේ? ඒ තමයි වීරිය උපදව ගන්න තියෙන ක්‍රමය. අපි වීරිය උපදව ගන්න ඕනේ. එතකොට මට පේනවා නම් මම මැරෙනවා ඊළඟ මොහොතේ උනත් මම මැරෙන්න පුළුවන්. එහෙනම් මැරෙන්න කලින් මම කරගන්න ඕන දෙයක් තියෙනවා. අසරණ වෙන්නේ නැති වෙන්න මම කරගන්න ඕන දෙයක් තියෙනවා. මේක කියන්නේ මේ ඍණාත්මක වෙලා ඒක මත ඇදගෙන වැටෙන්න කියන එක නෙමෙයි මානසිකව. මම ලෙඩ වෙනවා කියලා ඒක මත ඇදගෙන වැටෙන්න නෙමෙයි කියන්නේ. අපි යන පාරේ ගිනි අඟුරු වලක් තියනවා කියලා අපි දන්නවා නම් අපි ගිනි අඟුරු වලක් තියනවා කියලා දැනගෙන දැන් ඉඳලා පරිස්සම් වෙන්න එතනට යනකොට අපිට පරිස්සමෙන් යන්න අපි උත්සාහවත් වෙනවා කියන එක ඒකට කියන්නේ මේ ඍණාත්මක සිතුවිලි වලින් ඉන්නවා කියන එක නෙමෙයි. ඒක තමයි ධනාත්මක බව. ඒ තමයි අනාගතේ එන්න පුළුවන් උවදුරු දැකලා ඒකට දැන් ඉඳලා සූදානම් වෙන එක. එතකොට මට එන්න පුළුවන් ජරා මරණ ධර්ම ගැන මම හිතනකොට මට ඒකට මුහුණ දෙන්න සූදානම් වෙන්න පුළුවන්. ඒ තැන්වල දුක උපද්ද ගන්න නැතුව කොහොමද මං වාසය කරන්න කියන තැනට සූදානම් වෙන්න පුළුවන්. එතකොට අන්න ඒ විදිහට දැන් සූදානම් වෙනකොට අපිට පුළුවන්කම තියෙනවා අර දේ අපි කරා එනකොට දුක නැතුව ඉන්න තත්ත්වයට අපේ හිත හදාගන්න. ඒ නිසා ඒ වීරය ඇති කරගන්න ඕන වෙලාවට ඒ දේවල් ගැන හිතන්නට අවශ්‍යයි. ඊට පස්සේ අස්මිමාන සමුග්ඝාතයේ පිණිස අනිත්‍ය දැකිය යුතුයි කියනවා. අස්මිමාන සමුග්ඝාතයේ පිණිස කියන්නේ වෙමි කියන හැඟීම දුරු කරන්න අවශ්‍ය නම් එයා අනිත්‍ය දැකිය යුතුයි කියලා කියනවා. දැන් අපිට කරන්න වැඩ කීපයක් පෙන්නනවා. මොකද්ද? රාගය ඇති වෙනකොට අසුබේ වඩන්න, ඒ වගේම ද්වේෂයක් හට ගන්න වෙලාවට මෛත්‍රිය වඩන්න, වීර්ය අඩු වෙන වෙලාවට මරණ සත්‍ය ආදී දේවල් භාවිත කරන්න, ඒ වගේම අස්මිමාන සමුග්ඝාතයේ පිණිස වෙමි කියන හැඟීම දුරු කර ගැනීම පිණිස අනිත්‍ය සංඥාව දියුණු කරන්න. එතකොට ඔන්න අපිට සමතය සහ විපස්සනාව පැත්තෙන්
සංක්ෂිප්ත ලෙස භාවනාව කැටි කරලා දුන්නා. කරන්න දෙයක් අපිට කිව්වා. දැන් අරක සාධනය කරගන්න යන්න ඕනේ. මේක තමයි ලෝකේ ප්‍රතිඵලය. මේක අවබෝධ කරගන්න යන්න ඕනේ. දැන් යන තැන ගැන ඉස්සෙල්ලා අපිට ගැඹුරුණක් කතා කරන්න වෙනවා. ඒ නිසා තමයි චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දුක දේශනා කළා. දුක ඉපදුනේ කොහොමද කියලා දේශනා කළා. මේ දුක නැති කරනවා නම් කොහොමද නැති කරන්න කියන දුකේ නැතිවීම පිළිබඳව දේශනා කළා. ඊට පස්සේ නැති කරන මාර්ගය ගැන දේශනා කළා. හැබැයි අද ගොඩක් වෙලාවට ධර්මයේ අහන ගොඩක් දෙනෙක් ඕකේ අනිත් පැත්තේ ඉඳලා තමයි පටන් ගන්නෙ. ඉස්සෙල්ලම ඕන වෙන්නේ මොකද්ද? කරන්න දෙයක් ඕනේ. ඉස්සෙල්ලම ඕනේ ඉන්නේ කරන්න දෙයක්. ඒකින්ද ඉස්සෙල්ලම මිනිස්සුන්ට ඕනේ භාවනාවක්. කොතෙන්ටද භාවනා කරන්නේ? භාවනාව ඇතුලේ මොකද්ද මම සාක්ෂාත් කරන්නේ? කොතෙන්ටද යන්නේ මම? ඒකට ඉස්සෙල්ලා ඕනේ භාවනාව කියන්නේ. ඒ නිසා ගොඩක් අය ධර්මයට යොමු වෙනකොට පටන් ගන්න තැන තමයි භාවනා කරන්න පටන් ගන්න එක. භාවනා කරන්න පටන් ගන්න තැනින් නෙමෙයි ධර්මයට ප්‍රවේශය පටන් ගන්නට ඕනේ. අපි භාවනා කළ යුතු වෙන්නේ යම් අර්ථයක් අපේ ජීවිතය තුළ සාධනය කරගන්න. ඒකට අපිට අනිවාර්යෙන් අනුමාන ඥානයක් අවශ්‍යයි. කොතෙන්ටද යන්නේ කියන එක පිළිබඳව. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දුක ගැන දේශනා කළේ. ඊට පස්සේ සමුදය ගැන දේශනා කළා. නිරෝධය ගැන දේශනා කරලා මාර්ගය ගැන දේශනා කළේ. එතකොට අපිට අවබෝධ කරගන්නට තියෙනවා ඉස්සෙල්ලා අනුමාන වශයෙන් කොච්චර ගැඹුරු වුණත් අපිට තේරුම් ගන්න ඕනේ අපි තේරුම් ගන්න තියෙන්නේ මෙහෙම තැනක් කියන එක ගැන. ඒකයි දුක අවබෝධ කරගන්න කියලා දේශනා කළේ. ජීවිතේ දුක අවබෝධ කරගන්නට ඕනේ. දුක කියලා කියන්නේ මං හරි දුකෙන් ඉන්නේ කියන එක ගැන නෙමෙයි. මට දුක විඳින්න තියනවා කියන එකත් නෙමෙයි අපි අවබෝධ කරගත යුතු දුක. ඒ කියන්නේ කවුරුත් දුක් විඳිනවනේ නේ. මිනිස්සු වුණාම කාටත් දුක්කට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. දුක් වේදනාවට. අපි ඒවත් ගැන කියනවා ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, ව්‍යාධිපි දුක්ඛෝ, මරණම්පි දුක්ඛං, අප්පියේහි සම්පයෝගෝ, පියේහි විප්පයෝගෝ, යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. අපි දුක වර්ගීකරණය කරනවා. ඉපදීම, ලෙඩවීම, මරණය, මහලු බව, අකමැති අයත් එක්ක එකතු වීම, කැමැති අයගෙන් වෙන්වීම, පතන දේ නොලැබීම, මේ දේවල් දුකයි කියලා අපි දුක කතා කරනවා. මේ ඔක්කොම දුක මොකද්ද? හිතට දැනෙන දුක. එක්ක කයට දැනෙන දුක. මේක වේදනාවක් නේ. මේ වේදනාව කාටත් දැනෙනවනේ. මේ ටික දැනුණා කියලා වින්ද කියලා දුක අවබෝධ වෙනවද? මේ ටික දැනුණා කියලා දුක අවබෝධ වෙන්නේ නෑ කාටවත්. මේක නෙමෙයි දේශනා කරපු දුක්ඛාරය සත්‍ය කියලා දේශනා කළේ ওই ටික ගැන විතරක් නෙමෙයි. මොකද්ද දේශනා කළේ? අපිට ඔක්කොගෙම මුල දේශනා කරනවා. ඊට පස්සේ වැදගත්ම කොටසක් මොකද්ද? සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. කෙටියෙන්ම කියනවා නම් පංච උපාදානස්කන්ධේ දුකයි කියලා දේශනා කරනවා. දැන් අපි අවබෝධ කරගන්න තියෙන දුක මොකද්ද? අර දුකටත් මුල් වෙන කෙටියෙන්ම කියනවා පංච උපාදානස්කන්ධ දුක අපි අවබෝධ කරගන්නවා. ඒ දුක අවබෝධ කරගන්නකොට ඒක මට වේදනාවකින් විතරක් දැනෙන දුකක් එහෙම නෙමෙයි. කයට දැනෙන වේදනාවක් හරි හිතට දැනෙන විඳීමක් නිසා හරි දැනෙන දුකක් ගැන කතාවක් නෙමෙයි ඒක. එහෙනම් ඒ දුක මොකද්ද? ඒ දුක පින්නතුනේ හැම වෙලාවකදීම ලක්ෂණ ටිකකින් නුවණින් අවබෝධ කරගත යුතු දෙයක්. ඒක නුවණින් තේරුම් ගන්න තියෙන. ඒක විඳීමෙන් තේරුම් ගන්න තියෙන එකක් නෙමෙයි, නුවණින් තේරුම් ගන්න තියෙන එකක්. මොකද්ද මේ දුක? ඒකට කියනවා සංකත දුක්ඛ ලක්ෂණය. පීලන දුක්ඛ ලක්ෂණය, විපරිණාම දුක්ඛ ලක්ෂණය, සන්තාප දුක්ඛ ලක්ෂණය කියලා හතරක් තියෙනවා. දැන් මේවල වචන විදිහට ඔයගොල්ලන්ට මතක හිටින්නේ නැත්නම් ඒ ගැන එච්චර හිතන්න එපා. අහලා පුරුදු නැති වෙනකොට පාලි වචන ගැඹුරුයි කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේකේ කියන අර්ථය ඔයගොල්ලෝ හිතට තියාගන්න ප්‍රධාන වශයෙන්ම මොකද්ද මේ දුක්ඛ ලක්ෂණයක් හැටියට දේශනා කරන්නේ? කොටින්ම කියනවා නම් හේතු නිසා හටගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක දුක්ඛ ලක්ෂණයක්. ඇයි දුක්ඛ ලක්ෂණයක් කියලා කියන්නේ? පහත් වූ ක්ෂයවන ධර්මයක්. ඒක තමයි වචනේ තේරුම. දුක්ඛ කියලා කියන්නේ දු උපසර්ග පූර්ව පදයක්. ඒක දු උපසර්ගයෙන් කියන්නේ පහත් කියන එක. ක කියන්නේ ක්ෂය වීම අර්ථයේ යෙදෙන එකක්. එතකොට මේ පහත් වූ ක්ෂයවන ධර්මයන් පිළිබඳව තමයි මෙතනදී හඳුන්වන්නේ. එතකොට මේ වේදනාවක් ගැන කතාවක් නෙමෙයි, පහත් වූ ක්ෂයවන ධර්මයන් පිළිබඳව කරපු විග්‍රහයක්. එතකොට ඒ මොනවාද? මේ ස්කන්ධ ධර්මය. ඒක මට ඕන විදියට හදනවා කියන එක නෙමෙයි, හටගෙන නැති වෙන දෙයක්. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. රූපය අනිත්‍යයි කියලා අපි මුලින්ම කතා කළානේ. ඒ කතා කළේ මොකද්ද? මට ඕන විදිහට මට පුළුවන් ද ඇහැ තියාගන්න. මට ඕන විදිහට පුළුවන් ද රූපේ තියාගන්න.
ඒක හටගෙන ඒකේ ආයු සම්පතිය පැවතිලා නැති වෙලා යනවා. ඒක මොහොතින් මොහොත නැති වෙලා යනවා. ඒ නැති වෙලා යන නිසා තමයි අලුතෙන් රූපය ඇහැට එන නිසා කලින් එක නොවන නිසා තමයි මේ රූපේ මරණ ධර්මයේ මට विद्यमान වෙන්නේ. එතකොට ඒක මං පුද්ගලයෙක්ගේ කියලා දකිනකොට මට පේනවා මරණ දුකක් කියලා දෙයක් පේනවා. එතකොට මෙන්න මේ විදිහට ලෝකේ අපි දුක්ඛාරය සත්‍ය තේරුම් ගන්නකොට අපි තේරුම් ගන්න තියෙන්නේ මේ ලෝකේ හේතු නිසා හටගන්න ධර්මයෝ හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක තමයි දුක්ඛ ලක්ෂණය. දැන් අපි අවබෝධ කරගන්න යන්නේ ඔන්න ඔය දුක්ඛාරය සත්‍ය අවබෝධ කරගන්න ඕනේ. එතකොට ඒක ඒ විදිහට ඇති වෙන්න හේතුව තමයි සමුදය සත්‍ය. සමුදය කියන්නේ මොකද්ද? තණ්හාව. සමුදය කියලා කියන්නේ තණ්හාව. තණ්හාව කියලා කියන්නේ හැම වෙලාවකදීම අර මම හරි ආසයි කියලා අපි කියන ලෝභය කියන තැනින්ම ගන්න තණ්හාවක් විතරක්ම නෙමෙයි. සමුදය සත්‍ය කියනකොට ඊට වඩා ගැඹුරින් අපිට මේක කතා කරන්නට තියෙනවා. නිකාන්ති තණ්හා කියලා කියන එක නිකාන්තික්ෂණයේ තියෙන තණ්හාවක්. ඒ තණ්හාව ඊටාම සියුම්. ඒ තණ්හාව සියුම් කියලා කියන්නේ අපි අකමැති දෙයටත් තණ්හා කරනවා. අකමැති දෙයටත් තණ්හා කරනවා. ඒක තමයි තණ්හාවේ තියෙන ස්වභාවය. දැන් කොහොමද අපි මේ තණ්හාව උපද්දගන්නේ? අකමැති දෙයටත් තණ්හා කරනවා කියන එක. තණ්හාව නිසානේ උපදින්නේ නේ. එතකොට දැන් හිතන්නකෝ ද්වේෂය නිසා උපදින සිතක් අරමුණුනා කියලා. එතකොට ඒ හිතේ තණ්හාව යෙදෙන්නේ නැහැ. හැබැයි අපි එතනත් තණ්හාව ඇති කරගන්න ක්‍රමයක් තියෙනවා. මම තව කෙනෙකුට අකමැති වෙන්න පුළුවන්. හැබැයි තව කෙනෙකුට අකමැති කියන තැන තමන්ට අකමැතිද? තමන්ට අකමැති නැහැ. එතනෝ දැන් මම තව කෙනෙකුට අකමැති. තව කෙනෙකුට කැමති නැහැ. තව කෙනෙකුට කැමති නැහැ කියලා මට දැනෙන ඔය සිදුවීම දිහා බැලුවහම තව කෙනෙක් කියලා කිව්වේ ඇහැට ආපු රූපෙද? ඇහැට ආපු වර්ණ රූපෙද කෙනා උනේ? එතකොට මේ හිත පැත්තෙන් ඇති වුණ වේදනාවද සංඥාවද සංඛාරයේද විඥානයේද? මේ එකක්වත් කෙනා නෙමෙයිනේ. ඇහැට ආපු රූපයත් කෙනා නෙමෙයි. එතකොට ඒ රූපේ නම් අකමැති කෙනා ඒ රූපේ දකින ඔක්කොටම එන්න එපා නේද? අකමැති කෙනා කියලා එහෙම වෙන්නේ නැහනේ. එතකොට මේ පැත්තේ ඇති වුණ විඳීමද දෝමනස්ස වේදනාවද අකමැති කෙනා උනේ. නෑ ඒක තමන්ගේ හිත පැත්තේ ඇති වෙච්ච ගතියක්. හඳුනාගත්තෙත් තමන්ගේ හිත පැත්තෙමයි. හිතුවෙත් තමන්ගේ හිත පැත්තෙමයි. දැනගත්තෙත් තමන්ගේ හිත පැත්තෙමයි. එතකොට මෙතන පැවතුණු යථාර්ථ ධර්මයේ දිහා බලන්න මේ ස්කන්ධ ටික එකක්වත් අකමැති කෙනා නෙමෙයි. හැබැයි අකමැති කෙනා නොවුණු ස්කන්ධ ටික මත තමයි අපිට අකමැති කෙනා කියලා පුද්ගලයෙක් හම්බ වුනේ. මේ ස්කන්ධ ටික පිළිබඳවම තමයි අකමැති කෙනෙක් කියලා හම්බ වුනේ. මට කියන්නකෝ දැන් තමන් කවුද කියලා? තමන් කවුද? ඔය හටගත්ත රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔය ගති ටික අකමැති කෙනා දැනගන්න තැන ඔන්න ඔබ දැකපු රූපේ තිබුණා. ඒ රූපේ දැකපැස රූප දෙක ඇහැ රූප දෙක රූපේ. හිතෙන් ඇති කරගත්ත දෝමනස්ස නැතිනම් තරහ යන වේදනාවක් තියෙනවනේ. ඒකට කියනවා දෝමනස්ස වේදනාව. ඒක වේදනාව. හිතෙන් හඳුන ගන්න ගතියක් තිබුණා අකමැති කෙනා කියලා හඳුන ගන්න ලක්ෂණයක්. ඒකට කියනවා සංඥාව කියලා. ඒ ගැන හිතන කම තිබුණා. ඒකට කියනවා සංස්කාරය කියලා. ඒ අකමැති කෙනා කියලා දැනගන්න කමට කිව්වා විඥානය කියලා. දැන් අකමැති කෙනා දැනගන්න තැන තියනවා රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා ගති ටිකක්. අපි දැන් රූපය ගැන විශ්ලේෂණය කරගෙන යනකොට අපිට පේනවා රූපය අකමැති කෙනා නෙමෙයි. ඇයි රූපය අකමැති කෙනා කියන්නේ? එහෙනම් ඕගොල්ලන්ට කියන්න වෙනවා පඨවි ධාතුවද අකමැති, ආපෝ ධාතුවද අකමැති, තේජෝ වායෝ ධාතුවද අකමැති කියලා නෑ. එකක්වත් අකමැතිව නෑ නේ ඒක ඇතුලේනේ. ඇහැට ආපු වර්ණ රූපේද අකමැති කියලා කිව්වොත් එහෙම ඒ වර්ණ රූපේ ගෝචර වෙන හැමෝටම මේක අකමැති විදිහට යන්න වෙනවා. එහෙම වෙලත් නෑනේ නේ. එහෙනම් තමන්ගේ හිත පැත්තේ ඇති වෙච්ච වේදනාව දක්මැති කෙනා නෑ. හඳුනාගත් එක දක්මැති කෙනා. හිතපු එක දැනගත් එකක්වත් අකමැති කෙනා නෙමෙයි. අකමැති කෙනා නොවුණු ගති ලක්ෂණ ටිකක් නිසා තමයි අපිට අකමැති කෙනා කියලා එකක් අපිට विद्यमान වෙලා තියෙන්නේ. අපි හදාගෙන තියෙන්නේ. දැන් අකමැති කෙනා වින්දේ කවුද? එකපාර ලෝකෙ හිත් දෙකක් හටගන්නේ නැහැ. එක හිතයි එක වෙලාවක තිබෙන්නේ. එතකොට ඒ අකමැති කෙනා දැනගන්නේ කවුද? මේ ස්කන්ධ ටිකටම නෙමෙයිද මම කියලා කියන්නේ.
ඔය ස්කන්ධ ටික පිළිබඳවම නෙමෙයිද මම කියලා කියන්නේ. ඔය රූපේ පේනවා රූපේ තියනවා කියලා දකින්නකම නිසාම තමයි මම මේ පැත්තේ ඉන්නවා කියන එකත් ඕගොල්ලන්ට තියෙන්නේ. එහෙමනේ. දැන් මෙහෙම කියන්නකෝ. ඔක සරල විදිහටම කියන්න මම මෙහෙම කිව්වොත් දැන් ඔයගොල්ලෝ හෙට ආපහු මෙතෙන්ට ආවොත් මේ ධර්මාසනේ මේ ටික මෙහෙමම තිබුණොත් ඔයගොල්ලෝ කියනවා ඊයේ තිබුණ විදිහටම අද ඒ ටික අදත් ඒ ටික තියෙනවා කියලා. එකෙන් ඔයගොල්ලෝ තව කතාවක් කියනවනේ. මොකද්ද? ඊයේ ඉඳලා මම හිටියා කියන එක කියනවනේ. ඊයේ ඉඳලා මම හිටියා කියන එක කියනවා. ඇයි ඒ කියන්නේ? ඊයේ දැක්කනම් ඒ දැකපු මමම තාම මේක දකිනවා අද අද මම මේක දකින්න නිසා තමයි මට අද මේ තියෙන එක දකින්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් තව අවුරුදු 10කින් ඇවිල්ලා බලනකොටත් ඔයගොල්ලෝ කියනවා එදා තිබ්බට වැඩිය වෙනස් වෙලා කියලා කියයි. එතකොට ඒ කිව්වත් කියන්නේ මොකද්ද? එදා දැකපු මම අද මේක දකිනවා. එතකොට යමක් ඔබ දකිනවා නම් දකින දේත් එක්ක මේ පැත්තේ තමන් ඉන්නවා. යමක් දකිනවා නම් දකින දේ තියනවා කියලා ගන්න එකත් එක්කම නිකම්ම එන දේ තමයි තමන් මේ පැත්තේ ඉන්නවා කියන ගතිය. එතකොට අකමැති කෙනා කියලා දැනගන්න ස්කන්ධ ටික තුල පැති දෙකක් තියෙනවා. හරියට මේක එකම කාසිය දෙපැත්ත වගේ. එක පැත්තකින් බලනකොට මේ කාසිය දිහා පේනවා අකමැති කෙනා. අනිත් පැත්තෙන් බලනකොට පේනවා තමන්. ඔය ස්කන්ධ ටික මත අකමැති කෙනත් තමන් කියන කමත් දෙකම තමන්ට හම්බෙනවා. අපි තරහ ගන්නේ අකමැති කෙනා ගැන. අපි අර කාසියේ අකමැති කෙනා පේන පැත්ත හරවලා තියලා ලොකු මිටියක් අරගෙන ගහනවා. අනිත් පැත්ත තැලෙන්නේ නැද්ද? අනිත් පැත්ත නිකන් තැලෙනවා. ඒ වගේ තමයි අපි කර්ම රැස් කරන්නේ. අපි කර්ම රැස් කරන්නේ මේ විදිහට තමයි. අපි අකමැති කෙනා කියලා හිතලා ඒ අනුව කර්ම රැස් කරගන්නවා. කොහොමද කර්ම රැස් කරගන්නේ? අකමැති කෙනාට තමයි මම ගහන්නේ. අකමැති කෙනාට තමයි මම බනින්නේ. අකමැති කෙනාව තමයි මරන්නේ. මధుරෙක් මරුවත් එහෙම තමයි. ඒ සතාට අකමැතියි කියලා මරන්නේ. එතකොට අපේ ඇත්තට මෙතන යෙදෙන ධර්මතාවය ගැන හිතුවොත් සතාද මොකද්ද කියන ඔය දෙපැත්ත අයින් කරලා බැලුවොත් මේ එකම කාසිය. කියන්නේ එකම ස්කන්ධ ටික. එතකොට එකම ස්කන්ධ ටික මధుරවා කියලා දැනගත්ත තැන තිබුණු එකම ස්කන්ධ ටික පවතිනවට තමයි අපි අකමැති වෙලා තියෙන්නේ. ඔය කාසිය ඔක අකමැති මధుරවා කියන පැත්ත අයින් කරලා අනිත් පැත්ත හරවලා බලනකොට පේනවා තමන් කියන ස්කන්ධ ටික පවතිනවට තමයි අකමැති වෙලා තියෙන්නේ. කර්ම විපාක ලැබෙන්නේ මොකද්ද? කැමැත්තට විපාකේ හම්බෙනවා. මధుරව මරන්න කැමැති උනේ විපාකේ එන්නේ තමන් කියන තැන ජීවත් වෙන්න කාලෙ නැති වෙන. කල්පායුෂ්ක වෙලා උපදිනවා ඒ නිසා. දන් දෙනකොට විපාක ලැබෙන්නේ ඒ විදිහට. අපි හිතනවා තව කෙනෙකුටයි දුන්නේ කියලා. ඇත්තටම දන් දෙනවා කියන එක තුළ දැන් මම ඔයගොල්ලන්ට දෙයක් දෙනවා නම් මගේ තියෙන කැමැත්තක් ඒ දේ ඔයගොල්ලෝ ලබා ගන්නවටනේ. මම දෙන දේ ඔයගොල්ලෝ ලබා ගැනීමට ඇති කැමැත්ත තමයි මේ පැත්තේ ඇති වෙන්නේ. විපාකෙන්නේ කා කරාද? විපාකෙන්නේ මං කරා කැමැත්ත තියෙන පැත්තට නැවත ලැබෙනවා. ඒක මට ලබන්න පුළුවන්කම තියෙනවා. ඇයි? විපාකෙන්නේ මේ පැත්තට තමයි ඊට පස්සේ. එනිසා කර්මය සිද්ධ වෙන තැන ඔහොම ධර්මතාවයක් තියෙනවා. එතකොට දැන් අකමැති දේ කියලා කිව්වට අපි විපාක පිණිසෙන්නේ තමන්ගේ පැත්තට. ඒකයි කිව්වේ අර සතෙක් මරණ තැනක අපි අල්පායුෂ්ක වෙලා උපදින්නේ මේ පැත්තේ. ඒකට හේතුව තමයි එකම ස්කන්ධ ටික අකමැති කෙනා කියලා දකින එකම ස්කන්ධ ටික මත තමයි අපි මම කියලා පුද්ගල බව උපදවගෙන තියෙන්නේ. අපි අකමැති කෙනාට අකමැති වුණාට ඔය මම කියලා අල්ලගන්නකොට ඒ ස්කන්ධ ටිකටම කැමති වෙනවා. මම කියලා පේනකොට ඒ ස්කන්ධ ටිකටම කැමති වෙනවා. නිසා තණ්හාව කියලා කියනකොට ඔය ස්කන්ධයන්ට කරන බැස ගැනීම ස්කන්ධයන්ට කරන මම කියලා තණ්හා කරනකම හේතුයි අනාගතයේ ස්කන්ධ ටිකක් නැවත උපදවන්න. ඒ නිසා තමයි කර්මයට උපදින්නේ. මරණාසන්න මොහොතේදී අපායේ ගිනිදැල් මතුවෙලා පෙනුනත් ඒ නිමිත්තත් එක්ක තණ්හා කරලා යන්නේ ඒ නිසා තමයි. තණ්හාව නැතුව මිනිස්සු උපදින්නේ නැහැ. තණ්හාව නිසාම තමයි උපදින්නේ. අපායේ ගිනිදැල් පෙනුනත් මිනිස්සු තණ්හා කරනවා. ගින්නට අකමැති වෙන්න පුළුවන්. ගින්න විඳින තැන තියෙන ස්කන්ධ ටිකට ආසනේ. ස්කන්ධ ටිකට තණ්හා කරනවා යනවා ඒ නිසා. ඒ නිසා තණ්හාව කියලා කියන්නේ අන්න ඒ වගේ සියුම් දෙයක්. ඒ නිසා තණ්හාව නිසා ලැබුණු විපාකයක් තමයි මේ අද දුක් වූ ස්කන්ධ ටික. අද නැවත නැවත ඇහැ රූප සකස් වෙවි මරණය කරා යන තැන දක්වා මේක පවතිනවා නම් ඒ දුක් වූ ස්කන්ධ ටික ලැබිලා තියන්නේ තණ්හාව නිසා. එහෙනම් තණ්හාව නැති කළොත් දුක නැති වෙනවා. ඇයි? ස්කන්ධ ටිකට තණ්හා කරන කම නැති කළොත්
ස්කන්ධ ටික මම කියලා ගන්න කමක් නැති වෙනවා. ස්කන්ධ ටික කැමැති අකමැති මිනිස්සයා කියලා ගන්න ටිකක් නැති වෙනවා. ඒ වගේම අනාගතයට උපදිනවා කියන ටිකත් නැති වෙලා යනවා. ඒකට කියනවා නිරෝධය නිවන කියලා. දැන් අන්න ඔතනට යන්න තමයි අපිට ප්‍රතිපදාව අවශ්‍ය වන්නේ. අන්න ඔතනට යන්න තමයි අපිට මාර්ගයක් දැන් අවශ්‍ය වෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය අපිට අවශ්‍ය වෙන්නේ ඒකට. ඒකට සම්මා දිට්ඨිය මූලික කරගත්ත ප්‍රතිපදාවක්. එතකොට දැන් ඉස්සෙල්ලම පළවෙනියටම අපි කරපු දේ තමයි දුක්ඛාරය සත්‍ය තේරුම් ගත්ත මොකද්ද කියලා අනුමානයක් විදිහට. ඒක ඇති වෙන්නේ හේතුව දැනගත්තා. හේතුව නැති කළොත් ඵලය නැති වෙනවා කියන එක අපි දැනගත්තා. දැන් ඒක නැති කරන්න අවශ්‍ය ප්‍රතිපදාව අපි වඩන්න ඕනේ. ඒ ප්‍රතිපදාව වඩනකොට අපිට තියෙනවා අපි ලෝකේ ගැන හිතන විදිහේ ඉඳලා. ඒකට සම්මා දිට්ඨිය කියලා කියනවා. සම්මා දිට්ඨියේ ඉඳලා අපි වචන කතා කරන්නේ කොහොමද? අපි හැසිරෙන්නේ කොහොමද? අපි ජීවත් වෙන ජීවිකා වෘත්තිය පවත්වාගෙන යන්නේ කොහොමද? මේ හැම දෙෙම අපේ ජීවිතය තුළ අපිට වෙනස් කරගන්න සිද්ධ වෙනවා. ලෞකික සහ ලෝකෝත්තර වශයෙන් මේක දකින්න තැනට එනකන් මේක වෙනස් කරගන්නට ඕනේ. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කොටස් දෙකකට බෙදලා පෙන්නනවා ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්. එතකොට ලෞකික ජීවිතය තුළ අපිට ධාර්මික වෙන්න සිද්ධ වෙනවා. අපිට සිද්ධ වෙනවා සීලය රකින්න. සීලය ආරක්ෂා කරගන්න සිද්ධ වෙනවා. ඇයි? කය වචන දෙක ඉක්මවා යනකොට මනස අකුසලයේ පැත්තෙන් අපිට වළක්ව ගන්න බෑ නම් ඒ කෙනා මේ ඇත්ත තේරුම් ගන්නවා කියන එක කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා පළවෙනිම මට්ටම තමයි සීලය ආරක්ෂා කරන්න සිද්ධ වෙනවා. සීලෙන් කරන්නේ මොකද්ද? සීලෙන් කරන්නේ හිත සංවර කරන එක නෙමෙයි. සීලෙන් කරන්නේ කය වචන දෙක සංවර කරන එක. කයින් තමන්ව ඉක්මවා යන්න දෙන්නේ නැහැ. වචනයෙන් තමන්ව ඉක්මවා යන්න දෙන්නේ නැහැ. ඒක තමයි සීලෙන් කරන්නේ. අපිට ඒක ඉස්සෙල්ලම කරන්න පුළුවන් රළු මට්ටම නැති කරන එක. නිසා රළු දේ තමයි කයින් කරන වැරදි සහ වචනයෙන් කරන වැරදි නතර කිරීම. ඒ තමයි සීලයේ පැවැත්ම, සීලයේ සීමාව. එතකොට සීලයෙන් කය වචන දෙකේ සංවරය උපදගත්ත කෙනෙකුට ඊට පස්සේ පුළුවන් හිත වඩන්න. දැන් එයාට පුළුවන් ටිකෙන් ටික එයාට දැනෙන්න ගන්නවා මේ විදිහේ අදහස් තිබුණොත් මගේ අතින් සතුම් මැරීම තියෙන්න පුළුවන්. දැන් එයාට හිත සංවර කරගන්න වෙනවා. Tamanට ඉක්මනට තරහ යන ගතිය තිබුණොත් තරහ ගිහිල්ලා තරහ සහගත වචන කියවෙනවා කියන එක වෙනකන් Taman අරගෙන යනවා කියන එක වෙනවනේ නේ. හිතේ නිතර තරහ යන ගතිය තියෙන නිසා තරහ පාලනය කරගන්න සිද්ධ වෙනවා. අන්න දැන් හිත රකින්න පටන් ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා හිත රකින්න අපිට භාවනාව අවශ්‍යයි. භාවනාව අවශ්‍ය වෙනකොට දැන් අපිට ඒ භාවනාවේ පළවෙනි අංගය තමයි අපි කිව්වේ අර සමතය. සිත එකඟ වෙන්න ඕනේ. එකඟ වෙනකොට අපිට ගොඩාක් පැති වලින් අපේ හිත එකඟ කරන්න පුළුවන්කම තියෙනවා. හිත එකඟ කරන්න පටන් ගත්තාම හිත එකඟ කරන්න පුළුවන්. හිතක් එකඟ කරනකොට එකඟ කරන හිතකින් ලෞකිකාර්ථ සහ ලෝකෝත්තර අර්ථ කියන මේ දෙපැත්තම ලබන්න පුළුවන්කම තියෙනවා. හිත එකඟ කර ගැනීම තුළ ලෞකිකාර්ථයනොත් ලෝකෝත්තර අර්ථයනොත් ගොඩක් අපිට ලබන්න පුළුවන්කම තියෙනවා. ලෞකිකාර්ථයන් මොනවාද? ලෞකිකාර්ථයන් තමයි අපිට එදිනෙදා සිහියෙන් කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. අපිට කරන කියන දේ පිළිබඳව දැනුම සිහිය ඇතුව ඉන්න පුළුවන්කම තියෙනවා. කොටිම කිව්වොත් අපේ මතක ශක්තිය ආදී වර්ධනය වෙලා අපිට තීරණ ගන්න එක බොහොම පැහැදිලිව සිද්ධ කරන්න පුළුවන්කම ලැබෙනවා. තීරණ ගන්න ඒවා ජීවිතය සම්බන්ධයෙන් අපි කටයුතු කරන දේවල් කරන්න පුළුවන්කම තියෙනවා. ඉගෙන ගන්න දරුවෝ නම් එයාට හොඳට මතක තියාගන්න පුළුවන්කම තියෙනවා. ඇයි හිත විසිරිලා නැහැ අරමුණු වල. ඒකට ඒ අයට පුළුවන්කම තියෙන මේ විදිහේ ලෞකික අතිරේක ලාභ ලබන්න. හැබැයි ප්‍රධාන ඉලක්කය මොකද්ද? හිත විසිරෙන අරමුණු ටික අකුලලා අරගෙන හිත සංවර කරගන්න එක. ඒ සඳහා අපිට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා භාවනාව කියලා කියනකොට. පළවෙනි දේ තමයි අපි භාවනාවේ කොටස් දෙකක් වෙන් කරගන්න ඕනේ. අපි කරන භාවනාවේ කොටස් දෙකක් වෙන් කරගන්න ඕනේ. ඒ තමයි එදිනෙදා වැඩ කටයුතු කරගෙන ඉන්නකොට අපි කරන භාවනාව මොකද්ද? විවේකයක් ලැබුණාම කරන භාවනාව මොකද්ද කියලා භාවනා දෙකක් තියාගන්න අවශ්‍යයි. දැන් සමහර වෙලාවට අපිට වැඩ කර ගොඩාක් හිත එකඟ කරන භාවනා කරන්න අමාරුයි. ඇයි අමාරු? අර වැඩ ගැනත් හිත යොමු කරන්න එපා. එතකොට අපි ගත්තොත් උදාහරණයක් හැටියට ආනාපාන සති වගේ භාවනාවක් කරන්න ගියොත් වැඩ කර ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. ඒක ප්‍රායෝගිකව කරන්න අමාරුයි. ආශ්වාස ප්‍රශ්වාසයන් පිළිබඳව සිහිය තියාගෙන සති නිමිත්තේ හිත පිහිටවගෙන මේක කරන්න අමාරුයි. ඒ නිසා ඒක ප්‍රායෝගික නැහැ. හැබැයි අපිට බෑද අපි කරන වැඩේ බුදුගුණ ගැන හිත කරන්න.
අපි ඒ කරන වැඩේ බුදුගුණ ගැන හිතේත් අපිට කරන්න පුළුවන්කම තියෙනවා. අපිට ඒ වැඩේ කරන්න බෑද ආදීනව සංඥාව දියුණු කරගන්න. ඒ කියන්නේ ලෝකයේ අපි ඉන්නකොට අපිට වෙන්න පුළුවන් ආදීනමේ පැතිකඩවල් ලෝකයේ අසුරු කරනකොට වෙන්න පුළුවන් ආදීන එක කරන්න පුළුවන්. අපිට ඒක වඩන්න බෑද මෛත්‍රී සංඥා ඇති කරගෙන අපිට ඒක කරන්න පුළුවන්කම තියෙන. ඒ නිසා එදිනෙදා වැඩ කටයුතු කරනකොට වැඩ කරමින් හිතන්න පුළුවන් හිත තියාගන්න පුළුවන් සංඥාවක් තියෙනවා. අන්න ඒ සංඥාවල හිත තියාගන්න ඉස්සෙල්ලා පුරුදු කරන්න ඕනේ. එදිනෙදා වැඩ කටයුතු කරනකොට ඒ සංඥාවල හිත තියාගන්න පුරුදු වෙන්න ඕනේ. එතකොට ඒකෙන් වෙන්නේ මොකද්ද? හිත විසිරෙන්නේ නැතුව හිත ආරක්ෂා වෙලා එක තැනක තියෙනවා. ඉඩ ලැබුණාම එක කමටහනක් තියාගන්නවා. එක භාවනාවක්. ඒ කියන්නේ අපිට දැන් හවස වැඩ ඉවර වෙලා අපිට එක තැනක ඉන්න ලැබෙන්න පුළුවන්. ප්‍රායෝගිකව ඔබේ කාර්යබහුල ජීවිතයත් එක්ක ඔබට උදෑසන එක තැනක ඉන්න ලැබෙනවා. පොදුවේ ගත්තොත් දවල් කාලේදී එක තැනක යම් කිසි කාලයක් හෝ ඉන්න ලැබෙනවා. හවස් වෙලා හෝ යම් කාලයක් ඉන්න ලැබෙනවා. මේ වෙලාවේදී ඔබ දියුණු කරන්න එක විනාඩි 5ක් හරි හිත තියාගෙන S2 පියාගෙන භාවනාවක් කරන්න පුළුවන් නම් ඒ වෙලාවට එක භාවනාවක් තියාගන්න. අපි උදාහරණයක් හැටියට ඒ වෙලාවේදී අපිට පුළුවන්කම තියෙනවා හොඳට ආනාපාන සතිය වගේ භාවනාවක් ඉක්මනට හිත සමාධි කරන භාවනාවක් අපිට පුළුවන් පුරුදු කරන්න. ඒ නිසා ඔබ පුරුදු කරන්න ඕනේ අන්න ඒ වගේ භාවනා කමටහනක් තියාගෙන ආනාපාන සතිය වගේ භාවනාවක් ඔන්න හිත එතන පුරුදු කරන්න පටන් ගන්න ඕනේ. ඊට පස්සේ ටිකක් ඒක තවදුරටත් එහාට අරගෙන යනකොට අපිට පුළුවන්කම තියෙනවා කායානුපස්සනාව වගේ තැන්වලට හිත අරගෙන යන්න. කායානුපස්සනාව කියලා කිව්වේ මේ ඉරියව් පැවැත්ම පිළිබඳව හිත තියන්න. ඒ කියන්නේ මේ සත්වයක් පුද්ගලයෙක් ඇවිදිනවා ක්‍රියාත්මක වෙනවා කියන තැන්වලට හිත තියන්න. මේ ආදී ගැඹුරු තැන්වලට අපිට ක්‍රමක්‍රමයෙන් යන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පළවෙනි පියවර තමයි අර විදිහට සමත භාවනාව තුළ අපේ හිත අරමුණු වල විසිරෙනකොට ඒක විසිරෙන්නේ නැති විදිහට තියාගන්න භාවනාව ප්‍රායෝගිකව පුරුදු කිරීම. ඒ තමයි පළවෙනි අදියර. දෙවෙනි එක තමයි විපස්සනාව. අනිවාර්යෙන් ඔබ දවසකට අවස්ථා 5කදීවත් ඔය අපි රූපය ගැන කතා කළානේ විදිහක්. ඇහැට පේන රූපය හටගෙන නැති වෙනවා කියලා. ඔයගොල්ලෝගේ ජීවිතේට අරමුණු විදියට හම්බෙන අරමුණක් ගන්නකො අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා දරුවෝ ඉන්නවා ගෙවල් දොරවල් තියෙනවා මේ විදියට තියනවා කියලා හම්බෙන අරමුණු හම්බෙනවානේ. ඒ අරමුණක් අරගෙන ඔය හදාගත්ත අපි මේ දැන් ධර්මදේශනාව තුළ කතා කරපු ඔය පෙට්ටිය ඇතුළට ඔයක දාලා බලන්නකො හොඳට. එතකොට හොඳට දාලා විශ්ලේෂණය කරලා බලන්න ඇහැට පේන රූපය කියන්නේ මොකක්ද එතන? රූපය කියන වර්ණ සටහන කියන දේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් නේද? වේදනාව කියලා කියන්නේ විඳින ස්වභාවය විතරයි. හඳුනන ස්වභාවය කියලා හිතේ ඇති වෙන ගතියක් තියෙන එක. සංඥා සංඛාර විඥාන කියන මේ ගති ටික ගැන හොඳට මෙනෙහි කරලා බලන්න. මේ එකක්වත් මම කැමති වෙන කෙනා නෙමෙයි නේද? අම්මා නෙමෙයි නේද? රූපය කියන්නේත් අම්මා නෙමෙයි. වේදනා සංඥා සංඛාර විඥාන කියන්නේත් අම්මා නෙමෙයි. අම්මා නොවන ධර්මතා ටිකක් ඇති තැනක මම මගේ මනස තුලින්ම නේද අම්මා කියලා දැනගෙන බාහිරට මේක දාලා තියෙන්නේ. මෙතන යථාර්ථය හොඳට විශ්ලේෂණය කරගෙන වෙන් කළා බලන්න. මේ විදිහට දවසකට අඩුම තරමේ අරමුණු 5කවත් බලන්න පුරුදු වෙන්න. ගොඩක බෑ නං. අපිට අනිවාර්යයෙන්ම විශේෂත්වයක් දකින්න පුළුවන්. හිත වැඩෙන එකේ හිත තියෙන එකේ විශේෂත්වයක් දකින්න පුළුවන්. හැබැයි ඒ ගන්න නිමිත්ත Tamanට හොඳට පැහැදිලි වෙනකම්ම හිතන්න. ඒ ගන්න නිමිත්ත Tamanට හොඳට පැහැදිලි වෙනකම්ම හිතන්න නෑ මෙතන පවතින්නේ සුද්ධ වූ ධර්මතා ටිකක් විතරයි. මේ ධර්මතා ටික හටගෙන නිරුද්ධ වීමයි සිද්ධ වෙන්නේ කියන දේ පේනකම්. අම්මා කියන රූපය ගැන අපි හිතන්න ගත්තා නම් අම්මා කියලා පනෝගත්ත දේ රූපෙට දාලා බලන්න බැරි වෙනකම් එතන හුදු ධර්මතා ටිකක් පමණක් හටගෙන නිරුද්ධ වුණා කියන දේ පේනකම් ඒ ගැන බලන්න. හිතට තේරෙනකම්. ඒ විදිහට දවසකට ඔබ නිමිති 5ක් ගැනවත් බලනවා නම් අඩුම තරමේ ඔබටම තේරුම් ගන්න පුළුවන්කම ලැබෙයි ආශ්‍රව ධර්ම බොහොම වේගෙන් ගෙවීමට යනවා කියලා. එතකොට ප්‍රායෝගිකව තමන්ගේ හිතේ තියෙන කෙලෙස් මට්ටම් අඩු වෙනවා කියන එක තමන්ටම අත්විඳින්න අත්දකින්න පුළුවන්කම තියෙනවා. හිතට වෙනද තරහ ගියපු අරමුණු වල දැන් ඊළඟට ඔබට තරහ යන්නේ නැති වෙයි. වෙනද දුකටපත් වෙච්ච අරමුණු වල දැන් දුක උපදින්නේ නැති බව ඔබටම අත්විඳින්න පුළුවන්කම ලැබෙයි. ඇයි ඔබ පුරුදු වෙන හැම වෙලාවෙම තමන්ගේ මනස පැත්තට නැඹුරු වෙන්න. තරහ යන කෙනෙක් කියලා තරහ ගන්න තැනක ධර්මතා ටිකක් කියලා පේනකොට අපිට පේන එතන තරහ යන්නේ නැහැ කියන එක. ඒ වගේම වෙනද දුක ගේන තැනක අපිට ඒක දකින්න පුරුදු වෙනකොට මේ තමන්ගේ හිත පැත්තෙම උපද්දපු සංකල්ප ටිකක් නේද කියලා
අපිට පේනවා දුක් වෙන එක තේරුමක් නැති දෙයක් කියන එක. තමන්ගෙම හිතක් උපද්දලා තමන්ම සිතක් උපද්දලා ඒක ගැන දුක උපද්ද ගන්නවා කියලා කියන්නේ. ඒක මෝඩකමක් කියන එක තමන්ටම දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට වෙනද තමන් ඇලීම් ගැටීම් දුක මේ ආදී දේවල් උපද්දගත්ත තැන්වල මේ ධර්මයේ දියුණු කිරීම තුළ තමන්ට දුක නූපදවා ඉන්න පුළුවන් කියන එක ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම තියෙනවා අඩුම තරමේ ওই විදිහට හිත පුරුදු කරන්න පටන් ගත්තොත්. එතකොට ඒකේ දක්ෂයෙක් වෙනකොට ඔබට පුළුවන්කම තියෙනවා තවදුරටත් මේක ප්‍රායෝගිකව භාවිත කරලා මේ දර්ශනය තමන්ගේ ජීවිතයට බොහොම සමීප කරගන්න. ඉතින් ඔතෙන්ට තමයි අපි කොහොම හරි අපේ මනස පත් කරගන්න ඕනේ. ඒ සඳහා තමයි අපි කොහොම හරි උත්සාහවත් විය යුතු වෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ හැමදිනාටම මේ කියපු කාරණාවන්ගේ ඔක්කොම 100% නොතේරෙන්න පුළුවන්. හැබැයි දැනගත්ත දෙයකට වඩා මොනියම් හෝ දෙයක් තේරෙන්නේ නැතිනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. මම ඔකෙදි කියන්නේ මොකක්වත්ම තේරුන්නේ නැත්නම් ඒකත් ලොකු දෙයක් කියලා. මොකද අර ටිකක් තේරුණ කෙනාටත් වැඩිය අප්‍රමාදී වෙන්න ඕනේ කවුද? මොකක්වත්ම නොතේරුණ කෙනා තවත් අප්‍රමාදී වෙන්න ඕනේ. ඇයි? මෙච්චර බුද්ධෝත්පාද කාලයක් මනුස්ස ජීවිතයක් මේ ඔක්කොම ලැබිලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ දර්ශනය මට තේරෙන්නේ නැත්නම් ඒක මොනතරම් අභාග්‍යයක් වෙයිද? ඒ නිසා තේරුම් ගත්ත කෙනාට වඩා අප්‍රමාදී වෙන්න ඕනේ තේරුම් නැත්නම්. ඒ කියන්නේ මේක නොතේරෙනවා කියලා අතහැරලා දාන්න එපා. පළවෙනිටම ඇහුවොත් කෙනෙක් යාට සමහර විට මේක අල්ලගන්න පුළුවන් කමක් නැහැ. ඒකට හේතුව තමයි අපි හිත පුරුදු කළාම තියෙන අනිත් පැත්තට. එතකොට මේක තේරුම් ගන්නවා කියන එක ලේසියෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ. තේරුම් ගත්තොත් තමයි එකපාර පුදුම නිකන් හරි හිත වඩලා තියෙන කෙනෙක් නම් ඉක්මනට අල්ල ගන්නවා. තේරුම් ගත්තොත් තමයි අවිද්‍යාවත් එක්ක මේකේ පුදුමෙ තියෙන්නේ. අර කෙනෙක් කියන එක දවසක් මේ සමහර දවස්වලට මේ ස්වාමීන් වහන්සේලාගේ දේශනා යනකොට ටීවී එකත් ඕෆ් කරනවා කිව්වා. ඒ තේරෙන්නේ නැහැ මොකක්වත් අහගෙන හිටියට වැඩකුත් නැති නිසා ටීවී එක ඕෆ් කරනවා කිව්වා. දවසක් වැඩ කර කර ඉන්න උනා. ඒ වෙලාවේ ටීවී එක ඔන් කරලා තියන්න උනා. ඒක පොඩි කාරණාවක් තේරුණා. එතන ඉඳන් අල්ලගෙන ගියා. දැන් තමයි ඔක්කොම යන්තම් තේරුම් ගන්න පුළුවන්කම ලැබුණේ කියලා. ඉතින් අර ඒ වගේ මේක ටිකක් අහන්න පුරුදු වුණොත් සමහර වෙලාවට මේකම ඇහුවොත් ඔයගොල්ලන්ට ආපහු තවත් අද තේරුම් නොගත් යමක් තේරුම් ගන්න පුළුවන්කම ලැබේ. ඉතින් මේ හරි ගැඹුරු ධර්ම સિદ્ધාන්තයන් තියෙනවා. ඒ දේවල් අවබෝධ කරගන්නට තරම් අපේ මනස අපි සියුම් කරගන්නට අවශ්‍යයි. ඒ නිසා ධර්මයේ තුල අප්‍රමාදී වෙන්න ඔයගොල්ලෝගේ ජීවිතේ කොහොම හරි ඒක තුල හික්මව ගන්නට උත්සාහවත් වන්න කියලා හැම දිනාටම සිහිපත් කරනවා. හොඳයි කවුරු සාදුකාරයක් පවත්වන්න. කවුරු සද්ධර්ම ශ්‍රවණය කරගන්නට යෙදුණා. මේ විදිහට යෝනිසෝ මනසිකාරාදී පවත්වාගෙන සිද්ධ කරගත්ත සියලු කුසල ධර්මයන් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ සීල කුසලයෝ හේතුපනිශ්‍රේම වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ස්ථානාදිග්‍රහිත ඉෂ්ඨකාරකාදී සියලු දේවගණ සමූහයාට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට අමා මහ නිවනින් සැනසීම පිණිසම මේ සියලු කුසල් හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඔබ සෑම සියලු දෙනා නමින්ම මිය පරලෝකීය ඥාතීන්ටත් මේ පින් අපි අනුමෝදන් කරමු. මෙලොව වශයෙන් හෝ සංසාරිකෝ මේ ගෙහිල්ලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් සෑම සියලු ඥාති වර්ගයාම මේ පින තමන් කළ පිනක් මේ සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වනු ලබත්වා. ඒ ඥාතීන්ට අමා මහ නිවනින් සැනසීම පිණිස මේ කුසලය හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වත් ඔබ සෑම සියලු දෙනාටමත් මේ උතුම් කුසලය නිදුක් නිරෝගී සුවපත් භව චිරජීවනයේ සලසාගෙන අමා මහ නිවනින් සැනසීම පිණිසම හේතුපනිශ්‍රේම වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච